එතකොට අපි දැන් චතුරාර්ය සත්‍ය පිළිබඳ තමයි මේ දිනවල විස්තර කරගෙන එන්නේ. මේ චතුරාර්ය සත්‍යයේ දුක්ඛ සමුදය සත්‍ය පිළිබඳ තමයි දැන් අපි විස්තර කරගෙන එන්නේ. ඒ දුක්ඛ සමුදය සත්‍ය කියලා කියන්නේ දුකට හේතුව තණ්හාව. ඉතින් එතකොට මේ තණ්හාවට අදාළ මේ අංගුත්තර නිකාය පංචක නිපාතේ තියෙන පොඩි සූත්‍ර දේශනාවක් අපි අද ටිකක් සාකච්ඡා කරමු. ගිරිදත් මේකට අදාළව කරුණු ටිකක් සාකච්ඡා කරපු හින්දා මට හිතුණා ඒක ත්‍රිපිටකයේ කොහෙද අපි අර ගිය පාර මේ ඒ කාම තණ්හා, රූප තණ්හා ගැන විස්තර කළානේ ගිරිදා. මේ ඉරිදා උදේ දේශනාවේදී. ඉතින් මට හිතුණා දැන් ඇත්තටම මේ ඒවා කොහෙන්ද ගත්තේ කියලාත් ඔයාලා දැනගත්තට පස්සේ ඉස්සරහට හොඳයි. ඒක ඕන තැනක අපිට කියන්න පුළුවන් අපි මෙන්න මෙතනින් කරුණු අරන් තමයි මේවා විස්තර කරේ කියලා. එතකොට මට හිතුණා ඒ නිසා අපි ටිකක් එදා ඒ කරුණු ගත්ත සූත්‍රයත් ටිකක් ඉදිරියෙන් තියාගමු. එතකොට තවත් අපේ දැනුමටත් ඒක හොඳයි. මේවා කොහෙද කොතනද තියෙන්නේ කියන එක දැනගන්න එක. හරි. එතකොට මේ අපි ගිය ඉරිදා උදේ කරපු දේශනාවේ තව ටිකක් ඉදිරියක් අපි අද සාකච්ඡා කරමු. එතකොට මේ අංගුත්තර නිකාය පංචක නිපාතේ විනිබන්ධ සූත්‍රය, ඒ කියන්නේ තණ්හාව පිහිටින සිත බැඳෙන බන්ධන කියන තණ්හාව පිහිටින තැන් පහක් පිළිබඳ කරපු දේශනාවක්. එතකොට මහණෙනි සිත වෙලා බැඳෙන මේ බන්ධන පහක, ඒ කියන්නේ තණ්හාව පිහිටින තැන් පහක් තියෙනවා කියලා තමයි මේ දේශනාව තුළ සඳහන් කරන්නේ. ඒතර පළවෙනි හිත මේ තණ්හාව තියෙන පළවෙනි එක පෙන්නන්නේ මෙහිලා භික්ෂුව පංචකාම ගුණය පිළිබඳ දුරු නොකරනගත් රාගයෙන් යුක්ත වෙයි. දුරු නොකරගත් ආශාවෙන් යුක්ත වෙයි. දුරු නොකරගත් ප්‍රේමයෙන් යුක්ත වෙයි. දුරු නොකරගත් පිපාසයෙන් යුක්ත වෙයි. දුරු නොකරගත් දාහයෙන් යුක්ත වෙයි. දුරු නොකරගත් තෘෂ්ණාවෙන් යුක්ත වෙයි. මහණෙනි, යම් භික්ෂුවක් පංචකාම ගුණයන් පිළිබඳ දුරු නොකරගත් රාගයෙන් යුක්ත වූයේ නම්, දුරු නොකරගත් ආශාවෙන් යුක්ත වූයේ නම්, දුරු නොකරගත් ප්‍රේමයෙන් යුක්ත වූයේ නම්, දුරු නොකරගත් පිපාසාවෙන්, මේ ඔක්කොම තණ්හාවට කියන නම් ටිකක් මේ තියෙන්නේ. පිපාසාව, තෘෂ්ණාව, ඒ ඔක්කොම මේ රාගය, මේ ඔක්කොම මේ තෘෂ්ණාව කියන කුලකයට ඇති පද ටිකක් තමයි මේ සඳහන් වෙන්නේ. 10 පිපාසය. එතකොට එකල්හි 10න් යුක්ත වූයේ නම්, දුරු නොකරනගත් තෘෂ්ණාවෙන් යුක්ත වූයේ නම්, එකල්හි කෙලෙස් තවන වීරියෙන් යුතුව නැවත නැවත යෙදෙමින් දැඩි වීරියෙන් යුතුව ධර්මයේ හැසිරෙන්න ඔහුට සිත නොනැමේ. යමකගේ සිත කෙලෙස් තවන වීරියෙන් යුතුව නැවත නැවත යෙදෙමින් දැඩි වීරියෙන් යුතුව ධර්මයේ හැසිරෙන්න යම් කරුණක් නොපෙළඹෙයි නම්, මෙසේ ඔහුගේ සිතෙහි බැඳී ඇති පළමු බන්ධනයයි. එතකොට කියනවා දැන් අපිට මේ ධර්මය ප්‍රැක්ටිස් කරන, ධර්මාබෝධය කරගන්න අපේ වීරිය දෙන්නේ නැත්තේ, අපි උත්සාහය මදි නම්, දැඩි ලෙස අපි මේ මාර්ගය වඩන්නේ නැත්තම්, ඒ කියන්නේ අපි බලන්න කියන හොයලා තාම අපේ පංචකාමයේ කෙරෙහි තණ්හාව තියෙන්න පුළුවන්. ඒකට ප්‍රේමයක් තියෙන්න පුළුවන්. පිපාසාවක් තියෙන්න පුළුවන්. ඒ පංචකාමයේ කෙරෙහි තියෙන පිපාසාව නිසා, හිතේ තියෙන ඒ පිපාසය නිසා, ප්‍රේමය නිසා, දැඩි ආශාව නිසා, තෘෂ්ණාව නිසා අපි මේ ධර්ම අවබෝධය කරන එක අපේ ඇතුලේ කල් දාලා තියෙන ඉඩ තියෙනවා. එතකොට අපි පංචකාමය කියන එක දන්නවනේ මොකද්ද කියලා. දැන් පංචකාමය
කොටස් දෙකකට බෙදෙනවා ප්‍රධාන වශයෙන් එකක් කියනවා වස්තුකාමයේ වශයෙන් බෙදෙනවා අනිත් එක ක්ලේශකාමයේ වශයෙන් බෙදෙනවා. කොහොමද කියන්න බලන්න දැන් අහලා තියෙන විදිහ මොකද්ද වස්තුකාමයේ කියලා කියන්නේ? අපි කියන්නේ වස්තුකාමයේ කියලා. කියන්නේ පංචකාමයේම තමයි. පංචකාමයේ කොටස් දෙකට කඩනවා. එකක් වස්තුකාමය අනිත් එක ක්ලේශකාමය කියලා. මොකක්ද ඒ දෙක? වස්තුකාමය සහ ක්ලේශකාමය කියලා අහලා තියෙන විදිහ. අහලා නැද්ද වචන? තව කාටද කියන්නද කොහොමද වස්තුකාමය අහලා තියෙන්නේ? මේ පංචකාමයේම ඔහොම කොටස් දෙකට කඩලා තමයි ධර්මයේ විග්‍රහ කරන්නේ. වස්තුකාමය. ඒක ක්ලේශකාමය කියන්නේ. තව කාටද අදහසක් තියෙනවද? වස්තුකාමය ක්ලේශකාමය කියලා. ඔව් ඒ කියන්නේ ඔව් පංචකාමය කියන්නේ ආයතන 6 දැන් අපි කාමය කියලා ගමුකෝ දැන් කාමය කියන්නේ කැමැත්තනේ අපේ තියෙන්නේ. ඇතුළට එන්න. දැන් අපි වස්තුකාමය කියලා කියන්නේ අපි හිතමු දැන් අපි ගේ දොර ඉඩකඩම් දරුවෝ ගෙදර වස්තුව මේවට තියෙන ඒ කියන්නේ මේවා තමයි වස්තුකාමය කියලා කියන්නේ. අපි වස්තුකාමය අතහැර ගන්න බැහැනේ. ඒකනේ අපි ගෙවල් අතහැරලා ඉන්නේ නැත්තේ. ගෙවල් දොරවල් හරක බාන මිල මුදල් ඔක්කොම අතරින් නැත්තේ. ඒකට අපි කියනවා වස්තුකාමය. වස්තුකාමය කියලා කියන්නේ වෙන විදිහකට කිව්වොත් රූප, ශබ්ද, රූප වලට තියෙන කැමැත්ත, ශබ්ද, ගන්ධ, රස, පහස, ඇහැ, කන, නාසය, දිව, ශරීරය මේ ඔක්කොම වැටෙන්නේ වස්තුකාමය කියන ගොඩට. ඇහැ, කන, නාසය, දිව, ශරීරයත් ඊට පස්සේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහසත් අපි ඒවට රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියලා කියන්නේ නැහැනේ. අපි ඒවට කියන්නේ හැම වෙලෙම කියන්නේ අපි කියන්නේ මේ මගේ ළමයා මගේ ස්වාම පුරුෂයා මගේ බිරිඳ. ඉතින් අපි ආසයි එයාත් එක්ක ඉන්න. ස්වාම පුරුෂයාත් එක්ක ඉන්න, එයාව දකින්න, ගැහැල් ළමයාව දකින්න, මගේ තියෙන දේපල දකින්න ආසයි. ළමයාගේ කටහඬ ඇහෙන පරිසරයක ඉන්න ආසයි. ඒ ස්වාම පුරුෂයාගේ බිරිඳගේ තමන් ආස කරන කෙනෙක්ගේ එයාව ඇහෙන පරිසරයක ඉන්න. ඒක තමයි ශබ්දකාමය කියලා කියන්නේ වස්තුකාමය. ඒ ශබ්ද අහන්න ආසයි. ඒ වගේම අපි ඊට පස්සේ කියන අපේ මනස කැමති ගඳ සුවඳ විඳින්න. ගඳ සුවඳ වින්දනය කරන්න සිතේ කැමැත්තක් තියෙනවා. අපි කැමති රස ආහාර ගන්න. ඊළඟට අපි කැමති එක එක පහසුකම් අපි බලන්න අලුත් වාහන අරගෙන අලුත් මේ පුළුවන් තරම් කයට සැප දෙන්න බලනවා. ඉතින් එතකොට ඒවට තියෙන කැමැත්ත අපි කියනවා ඒවට අපි කියනවා වස්තුකාමය කියලා. වස්තුකාමය කියන්නේ එතකොට ඒ ගෙවල් කියන්නේ රූප ඒ වගේ හඬවල්. හැබැයි මේක හැම වෙලේම වස්තුකාමයේ මනස විවිධත්වයක් හොයනවා. කියන්නේ එක දිගට එකම දේ බලන්න ආස නැහැ. එකම ෆිල්ම් එකක් අපි එක දිගට බලන්න ආස නැහැ. ඒක වෙනසක් හොයන විවිධත්වයක් හොයනවා. එකම සින්දුව අපි දැන් අවුරුදු 10ක් එක දිගට අහන්නේ නැහැනේ. ඒක විවිධ වෙන්න ඕනේ. සින්දු මාරු කරනවා. කෑම මාරු කියන්නේ ඒකේ විවිධත්වය අනුව තමයි ඒක රස විඳින්න පුළුවන්. ඒක ඒකාකාරී වුණොත් රසයක් නැහැ. කැමති දේ වුණත් අපි ඒක මාරු කරනවා ටිකක්. එක දිගට ඉද්දි ඒක ඒකාකාරී වෙනවා. කියන්නේ ඒක විචිත්‍රයක්. කියන්නේ කාමයට හැම වෙලෙම අවශ්‍ය කරනවා කම්සප විඳින්න ගියාම විචිත්‍රත්වය කියන ලක්ෂණය. يعني අපිට වෙනස් වෙන්න ඕනේ ඒක. වෙනස් රූප බලන්න ආසයි. වෙනස් තැන් බලන්න ආසයි. ඒකනේ අපි වෙනස් ට්‍රිප් යනවා, වෙනස් තැන් බලනවා. වෙනස් මියුසික් අහනවා. වෙනස් කෑම වර්ග කන්න ආස එකම දේ ආස නැහැ හැමදාම කන්න.
එකම පහස කැමති නෑ. එන්න එන්න බලනවා තව තව පහසවල් නැද්ද දෙන්න. ඒක එක පැත්තක මේ වස්තුකාමයට අපි කැමති වුණාට ඒකේ විචිත්‍රත්වයකුත් තියෙනවා හිතේ. ඒ කියන්නේ ඒකට විචිත්‍රත්වය අවශ්‍ය කරනවා. ඒතර ඔන්න දැන් ඔන්න වස්තුකාමයේ කියලා ගන්නේ ওই ටිකට. ඒ කියන්නේ ඊට පස්සේ ක්ලේශකාමයේ කියලා ගන්න මේ වස්තුකාමයට තියෙන මනසේ තියෙන දැඩි ඇල්මට. ක්ලේශකාමය. දැන් අපි හිතමුකෝ දැන් උදාහරණයක් විදිහට දැන් රූප ශබ්ද ගන්ධ රස පහස කියන දේවල් රහතන් වහන්සේ නමක්ට කියන්නේ කාම ගුණ කියලා. ඒක කාම ගුණ කියලා විතරයි කියන්නේ. හැබැයි පෘථග්ජන මානසික මට්ටමට ඒක කාම ගුණ මට්ටමක් කියන්නේ නැහැ. පෘථග්ජන මානසික මට්ටමට යද්දී ඒක කාමයේ හැටියට තමයි සඳහන් කරන්නේ. ඒකට බලමු අපි හේතු මොනවද කියලා. දැන් අපි හිතමු දැන් ක්ලියර්. දැන් අපි උදාහරණයක් ගමුකෝ වස්තුකාමයේ කියන එකට ගමු මඩ කියලා අපි. අසුචි. ඔන්න වස්තුකාමයේ දින අසුචි ගොඩක් මඩ ගොඩක් ජරාව. හැබැයි දැකලා දින දැන් සමහර වෙලාවට අසුචි ටික අයින් කරාට දැන් අසුචි ටික අපි අයින් කරාට අසුචි ගඳ තියෙනවානේ. ඒ කියන්නේ බලන්නකෝ අසුචි ටික උන අයින් කරලා හැබැයි පැය ගානක් යනකම් ඒ තිබ්බ එකේ ගන්ධස්සාර ගතිය ඒක තියෙන්න පටන් ගන්නවා. එතකොට දැන් ඒක හරියට නිකන් මේ වගේ දැන් අපි කිව්වමුකෝ දැන් වස්තුකාමයේ කියන එක අපි ගමු ගෙවල් දොරවල් ඥාති දරුවෝ කියන ටික ගමුකෝ අපි. හැබැයි අපි දැන් ওই වස්තුකාමයේ අතහැරලා එනවා. ඔන්න දැන් අපි මේ වගේ ඇවිල්ලා භාවනා මධ්‍යස්ථානයට අපේ ගෙවල් අතහැරලා ස්වයං පුරුෂයා බිරිඳ අතහැරලා ළමයි අතහැරලා භෝග තිබ්බනම් වස්තුව තිබ්බනම් ධනෙ තිබ්බනම් ඔක්කොම අතහැරලා දාලා එනවා මේ වගේ ස්ථානයකට. එතකොට බලන්නකෝ අපි වස්තුකාමයේ අතහැරලානේ මේ දේවල් ටික අතහැරලානේ එන්නේ මෙහෙට. ඒ කුඩා හෝ මහත් හෝ තිබ්බ භෝග සම්පත් සියල්ල අතහැරලා මේ ස්ථානෙට ආවට හැබැයි අපිට බලන්න ඒවා මතක් වෙන ගතිය දිනවා. ආයෙ මතක් වෙලා සමහරවිට කඳුළු වෙනවා. මතක් වෙන්න පටන් මතක් වෙලා මතකයට බැඳෙනවා. අම්මා එකපාරට මතක් වෙලා ඇඬෙනවා. තාත්තා මතක් වෙලා ඇඬෙනවා. ස්වයං පුරුෂයා බිරිඳ ළමයි නැත්තම් මේ මතකයට ආයේ ඒක වින්දනය කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ එතකොට දැන් ඒ කියන්නේ තාම අර වස්තුකාමයේ අතහැරලා ආවට තාම අභ්‍යන්තරයේ ක්ලේශකාමයේ තියෙනවා. ඒ මතකයන්ට තාම ආසයි. ඒ දැන් තියෙන්නේ දැන් ඔබට දැන් මෙහෙ ඉද්දි ගෙදර නෑනේ. ළමෙක් නෑනේ. ගෙදරක් නෑ ළමෙක් නෑ. ස්වයං පුරුෂයේ බිරිඳක් නෑ. හැබැයි නැති වුණාට ඒ පැත්තට නැඹුරු වෙච්ච හිත තියෙන. ඒ අරමුණු මතක් වෙවි ඒවට බැඳෙන ගතිය තියෙනවා. ඒවා සිහිපත් කරන ගතිය, ඒව ගැන කල්පනා කරන ගතිය, ඒව ගැන හිතද්දි නිකම්ම ඇස් වලට කඳුළු වෙන ගතිය. ඒ තාම ඒ සමහරලාවට ඒ කියන්නේ අර වස්තු ටික අතහැරියට වස්තු වල ගඳ ඇතුලේ තියෙන්න පුළුවන්. වස්තුකාමයේ ගඳ තියෙනවා. ඉතින් එතකොට අපි කියන්නේ අන්න ඒක තමයි ක්ලේශකාමයේ කියලා. ඒ කියන්නේ වස්තුකාමයේ කියන්නේ අර ටික නම් රූප ශබ්ද ගන්ධ රස පහස. අපි රූප ශබ්ද ගන්ධ රස කියලා හම්බෙන්නේ නැහැ නේ අපිට හම්බෙන්නේ ගෙවල් දොරවල් ළමයින්ගේ හඬවල් ඒ වස්තු කියන්නේ කේක් වල තිබ්බ රහ. ඔහොම විදිහට හම්බෙන්නේ අපිට නැතුව මේ අර ඔය නම් වලින් හම්බෙන්නේ නැහැ රූප ශබ්ද ගන්ධ රස කියලා. අපිට හම්බෙන්නේ වෙන ඒක මේ කෑමේ රහ තාම මම ඒකට ආසයි. නැත්නම් ඒ සුවඳට මම කැමති. ඒ හඬ මම අහන්න ආසයි. එතකොට මේ වස්තුකාමයේ කෙරෙහි තියෙන බැඳීම තණ්හාව තමයි අපි කියන්නේ ක්ලේශකාමයේ කියලා. ඉතින් මේ වස්තුව අතහැරලා දැම්මත්, ඒ ගෙවල් දොරවල් අතහැරලා දාලා ආවත් සමහර තවමත් අපේ ඇතුලේ මේ ක්ලේශකාම වශයෙන් ගඳ තියෙන්න පුළුවන්. හැබැයි අසුචි නෑ. දැන් බැලුවොත් ළමයි මෙතන නෑ. ගෙදර නෑ. කල්ලිත් නෑ මොනවත් නැති වුණාට තාම මේ වගේ ගැන දුක තියෙනවා. තාම ඒව ගැන හිතලා සතුට දුක විඳිනවා. අන්න එතකොට අපි කියනවා ඒක ක්ලේශකාම මට්ටමක් කියලා.
හරි. එතකොට දැන් මේ කාමයේ තියෙන ප්‍රශ්නේ තමයි දැන් මෙතන බුදුජානනාංශ විස්තර කරන්නේ මේක හරි පිපාසාවක්. මේක හරි තිබහක් වගේ. තාම ඒකට කැමති. තාම ඒක හොයන ගතිය තියෙනවා. ඒ රූප, ඒ ශබ්ද. ඒක පිපාසාවක් එතන තියෙනවා. තාම මෙහි හිටියට ප්ලෑන් එක යනවා නිකන් කවදා හරි දකින්න හම්බෙන්න නැත්තම් මේ වගේ තත්ත්වයකටපත් වෙන්න. තාම හිටියට හිත එහා පැත්තට පයින්නවා. එහා පැත්තේ ප්ලෑන් එනවා. ඉතින් අපි කියනවා තාම යාගේ පිපාසාව සංසිඳිලා නැහැ. ඒ කියන්නේ මෙතන පෙන්නන්නේ දැන් එයාගේ මේ සිතේ මේ කියන්නේ දුරු නොකර කියන්නේ පංචකාම ගුණ පිළිබඳ දුරු නොකරගත් රාගයක් තියෙනවා. දුරු නොකරගත් ආශාවක් තාම තියෙනවා. දුරු නොකරගත් ප්‍රේමයක් තියෙනවා. ඒ වගේම දුරු නොකරගත් පිපාසාවක් තිබහක් තියෙනවා. දුකුණු කියන්නේ ඒ වගේම දුරු නොකරගත් 10ක් දැවිල්ලක්. ඒ කෙලෙස් වල ඇවිල්ලා හිත පුච්චනවනේ වෙලාවක. පුච්චනවනේ මෙයා ඉදි කරගනින් බලහන් කතා කරහන් කියලා ඇතුළේ පුච්චන ගතිය. ඒ කියන්නේ කාමයට පුළුවන් අපේ ඇතුළේ ගිනි ගස්වන්න. පුච්චවන්න ලොකු ආවේගයක් හදාගන්න. කාමාවේගය කියන්නේ කාම ඡන්දය. ආවේග කර ගතිය. යුක්ත වෙයි. ඉතින් එතකොට ඒක ආවට පස්සේ මේ ධර්මයේ යෙදෙන්න ප්‍රැක්ටිස් එකට තද වීරියක් එන්නේ නැහැ. ඒකට තද වීරය කරන ගතියක් එන්නේ නැහැ. අර මතක ඇවිල්ලා වද දෙන්න පටන් ගන්නවා. එතකොට අපි තේරුම් ගන්නවා මේක හරි පිපාසාව. මේක හරි තිබහ. හරි. එතකොට දැන් අපි ඕක තව ටිකක් ඉස්සරහට තේරුම් ගන්න ඕන කතාව තමයි දැන් කාමය ගැන කියද්දී අපි තේරුම් ගාදී දැන් අපි ඕක බෙදුවානේ වස්තුකාමය සහ ක්ලේශකාමය කියලා දෙකකට. දැන් හැබැයි වස්තුකාමයේ කියන තැන බාහිර ලෝකයා හැම වෙලෙම කල්පනා කරන සාමාන්‍ය ලෝකේ මිනිස්සෙක් හැම වෙලෙම හිතන්නේ වස්තුකාමයේ තියෙන්නේ එළියේ. වස්තුකාමයේ බාහිර තියෙනවා. එළියේ තියෙන වස්තුකාමයට මේ හිතේ පැත්තේ තමයි ක්ලේශකාමයේ තියෙන්නේ. හොඳට බලන්න එහෙමනේ සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ. يعني ගෙවල් දොරවල් ළමයි ඔක්කොම ටික ඉන්නේ එළියේ. ඒ වුණාට ඒවට කැමැත්ත තණ්හාව මගේ හිතේ තියෙනවා. ඒවට මගේ තණ්හාව හිතේ තියෙනවා. ඒ නිසා මම මේ ගෙවල් දොරවල් වලට තියෙන තණ්හාව හිතින් අතහරින්න ඕනේ. වස්තුකාමයට තියෙන තණ්හාව මම ගෙවල් දොරවල් අතහැරලා වස්තුකාමයේ අතහරිනවා. ඊට පස්සේ මම ඒවට තියෙන ක්ලේශකාමයේ අතහරිනවා. කැමැත්ත හිතින් අතහැරලා දානවා කියන යන්න ඔය වගේ තැනකින් තමයි මේ සාමාන්‍ය ලෝකයා මේ ක්ලේශකාමයේ වස්තුකාමයේ තේරුම් අරගෙන ඒ වස්තුකාමයෙන් ඉවත් වෙන්න හදන්නේ. ක්ලේශකාමයෙන් ඉවත් වෙන්න හදන්නේ. හැබැයි අපි එතන ටිකක් තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට යද්දී උන්වහන්සේගේ ධර්මයේ ඇතුලේ උගන්වන්නේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. පුරුෂයාගේ කාමය සංකල්පයක්. සංකප්ප රාගයක් තියෙන්නේ. සංකල්පයත් එක්ක හැදිච්ච රාගයක් තියෙන්නේ. චිත්‍රානි තතේව ලෝකේ කියන්නේ චිත්‍රයක් තියෙන තැනක නතේ කාමයි. මෙතන කාමයක් නෑ චිත්‍රවල. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ අපිට මේ වර්තමානයේ පේන්නේ, ඇහෙන්නේ, දැනෙන්නේ චිත්‍රයක්. මේ චිත්‍රවල කාමේ නෑ කියනවා. හැබැයි දැන් හොඳට තේරුම් ගන්න දැන් අපිට මේ පේන මට්ටම දැන් පෘථග්ජන මනසට පේන්නේ මේක චිත්‍රයක් නෙමෙයි. දැන් බලන්න දැන් ඔබට මේ ලෝකේ දැනෙන්නේ ෆොටෝ එකක් කියන මට්ටමේ නෙවෙයිනේ. ඔබට දැනෙන්නේ තවම මේ ලෝකේ පවතිනක් හැටියට. ඔබට පේන්නේ මේ එන්නේ ඔක්කොම ෆොටෝ එකක් කියලා නෙවෙයිනේ. ඔබට දෙන්නේ තියෙන පවතින ජීවයක් හැටියට. ඒක හරියට උදාහරණයක් ගත්තොත් එහෙම දැන් ගන්නකො මිරිගුවක් ගන්නකො. මිරිගුවක් පේන වෙලාවේදී අපිට මිරිගුව දිහා බලද්දී අපිට වතුර පේනවානේ. අපිටත් පේනවා මේ මිරිගුව ගත්තාම තිරිසන් සතෙක් ගත්තත් අපි දෙගොල්ලොටම මිරිගුව පේන්නේ. මිරිගුව දකිද්දී එකම විදිහට පේනවා.
හැබැයි එක විදිහට පෙනුනට අපිට මිරිගුව තුල වතුර දකිද්දී අපිට වතුර හම්බෙන්නේ නැහනේ. අපිට ඒක මිරිගුවක් මට්ටමින් හම්බෙන්නේ. හැබැයි ඒ චිත්‍රෙම දකින ඒ මිරිගුවම දකින තිරිසන් සතාට ඒ මිරිගුව හම්බෙන්නේ වතුර මට්ටමේ. අන්න ඔය වගේ තමයි රහතන් වහන්සේලාට මේ පෙනීම හම්බෙන්නේ කාම ගුණ මට්ටමේ සහ පෘථග්ජන මට්ටමට කාමයේ මට්ටමේ. ඒක හරියට නිකන් අර පෘථග්ජන මට්ටම කියන එක බලන්න පෘථග්ජන මට්ටම කියන එක හොඳට හිතන්න තේරුම් ගන්න අර මිරිගුව තියෙන තැනක වතුර මට්ටමක් හම්බෙන අවස්ථාව වගේ. ඒ වතුර මට්ටමක් එතන තියෙන දේ හම්බෙනවා නෙමෙයිනේ. එයාගේ මෝඩකම නිසා එයාට හම්බෙන්නේ මිරිගුවක් තියෙන තැනක මිරිගු මට්ටමින් නෙමෙයි වතුර මට්ටමින්මයි. එතකොට එයා මට පෙනීම මට්ටමින් නතර කළොත් එතන තියෙන්නේ දිත්තේ මට්ටම නෙවෙයි. එයා හිතුවොත් දැන් තිරිසන් දෙනා මට පේන වතුර පේනවා වතුර ලෙසින් අරගෙන එයා වතුර මට්ටමක් හම්බෙනවා මට දැන් මම මේක පෙනීම මාත්‍රයක් කියලා විතරක් වතුර තියෙනවා වතුර එච්චරයි එතනින් එහා මම මේක හිතන්නේ කල්පනා නොකර ඉන්නවා කිව්වට එයා වස්තුකාමයෙන් තණ්හාව අතහැරලා නැහැ. එයාට වතුර මට්ටම හම්බෙන තැනම තමයි වස්තුකාමයේ හම්බෙන්නේ. එයාට මිරිගුවක් තියෙන තැනක තිරිසන් සතාට හම්බෙනවනේ වතුර. දැන් අපිටත් ඒ තිරිසන් සතාට වගේම ඒ මිරිගුව පේද්දි අපිට එතන නිකම් දකින්නවත් වතුර කියලා වර්තමානයේ පිහිටන්නවත් වතුර කියලා දැනක් හම්බෙන්නේ නැහැ. කල්පනා නොකර හෝ නොබෙදෙන්න හෝ වතුර කියන මට්ටමක් අපිට හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ එතන අපි දකිනවා එතන තියෙන යථා ස්වභාවය. ඒක මිරිගුවක් තියෙන තැන. මිරිගුවක් තියෙන්නේ කියලා. අන්න ඔන්න මේ පේන මට්ටම මේ ඇහෙන මට්ටම දැනෙන මට්ටම රහතන් වහන්සේ කියන දර්ශන භූමියට පත් වෙච්ච කෙනෙක්ට එයාට හම්බෙන්නේ මේක මිරිගු මට්ටම. හරිද? පුතග්ජන කෙනෙක්ට මේ එයා ඒකයි කියන්නේ රහතන් වහන්සේලා මාර්ගඵලලාභී යමක් තියෙනවා කියයිද පුතග්ජනෙට ඒක නෑමයි කියනවා. ඒ පුතග්ජනෙට මිරිගුවක් හම්බෙන්නේ නැහැ. පුතග්ජනෙට හම්බෙන්නේම වතුරමයි. හැබැයි පුතග්ජනෙට යම් දෙයක් තියෙනවා කියනද රහතන් වහන්සේ කෙනෙක් කියන එහෙම දෙයක් නෑමයි. එහෙම දෙයක් නෑමයි. එයාට හම්බෙන දේ ආර්යයන් වහන්සේ කෙනෙක්ට නෑ. එයා ආර්යයන් වහන්සේට හම්බෙන්නේ මේක මායාවක් මිරිගු ස්වභාවයක් වර්තමානයේ මිරිගුවක් සීන ස්වභාවයක්. පුතග්ජනෙට වතුර ස්වභාවයක්. පුතග්ජන මට්ටම තිරිසන් මට්ටම වගේ මානසිකත්වය. එතකොට තේරුම් ගන්න එයාට ඒකයි කිව්වේ එයාට මේ පේන රූප ඇහෙන ශබ්ද කාම ගුණ නෙමෙයි. එයාට කාමයේ උපදින්න හේතුනේ කාමයමයි. එයා ඉන්නෙම කාමයේ තුලමයි. එතකොට එයාට වස්තුකාමයේ ගැන එයා හිතන්න ඕනේ නෑ. එයා කල්පනා කර ඉන්න ඕනේ නෑ මෙතන ළමයා ඉන්නවද ළමයා එහෙම ඕනේ නෑ. එයාගේ හිත හැම වෙලෙම නැඹුරු වෙලාම තියෙන්නේ බාහිර තිරිසන් සතා වතුර තියෙනවා වගේ මෙතන ළමයා ඉන්නවා. ගෙදර තියෙනවා. එයා ගෙවල් දොරවල් අතහැරලා ගියත් එයාගේ කොහේ හරි අහවල් තැන මගේ ළමයා ඉන්නවා මගේ ගෙදර තියෙනවා. අම්මා ඉන්නවා කියලා ඒ කියන්නේ නොහිතුවත් ඒ පැය 24ම කල්පනා කර හිටියේ නැතත් ඇති බවට හැඟීම තුලම ඉන්නවා. නැමිලා තියෙන්නේ හිත ඒ පැත්තට. ඇති බවටම හම්බෙලා තියෙන්නේ. හරියට අනේ තිරිසන් සතා මිරිගුව දාලා ගියත් මිරිගුව තියෙන තැන ගියාට එයාට වතුර අතන තියෙනවා කියලා එහෙට නැමිච්ච හිතක් තියෙනවානේ. ඇති බවට ගන්න හිත තියෙනවානේ. ඒකම යා මේ කාම ලෝකේ ඉන්නවා කියන්නේ සාක්ෂි. හැබැයි එතකොට එතනදී අපිට තේරෙන කාරණේ තමයි එහෙනම් කාම ලෝකය කියන එක අපිට මේ බැහැර කතාවක් යන්න බෑ. මේ වස්තුකාමයේ කියන එක එළියේ තියෙන එකක් නෙවෙයි. වස්තුකාමයේ පවා අවිද්‍යා ප්‍රත්‍යයෙන් හදාගත්ත තණ්හාවක් තියෙන. මෝඩකම නිසා හදිච්ච ලෝකයක්. ඒක මනසේ නිර්මාණයක්.
මනසිකව මනස දෙයක් විදිහට ගන්න යන්නත් එපා. ඉතින් වචනයක් නැති දැන් මොනක් හරි දෙයකට හේතු කරලා කතා කරන්නේ. ඒතර ඒක මනසින් නිර්මාණය කරන ලද්දා. එතකොට අපි දන්නවා ඒක අවිද්‍යාවේ නිර්මාණයක්. මෝඩකම විසින් ඒකට තියෙන නැඹුරු ගතිය තියෙනවා මේ පැත්තට. ඉතින් අන්න ඒ වගේ අපි එතකොට තේරුම් ගන්නවා එහෙනම් දැන් මේක මේ අපි වස්තුකාමය, ක්ලේශකාමය කියලා දෙකට බෙදලා අපි හිතුවට වස්තුකාමය එළියේ තියෙනවා. වස්තු දෙන එළියේ ඒවට තියෙන තණ්හාව තියෙන්නේ හිතේ කිව්වට මේ දෙකම සිතේම සකස් කරපු දෙයක්. සිතේම නිර්මාණයක්. ඒ කියන්නේ දැන් අපිට යමක් පේද්දී නිකන් හරි චිත්‍රයක් තියෙන තැනක අපිට හම්බෙනා වගේ නිකන් අම්මා කියන මානසික මට්ටම. අපි මේ පැත්තට මේ අම්මා ඉන්නේ කියලා නැඹුරු වෙලා හිටියට අපි දන්නවා ඉතින් ඇත්තම මට්ටම අම්මා කෙනෙක් නෑ. නිකන් ෆොටෝ එකක්. හැබැයි අපි නැඹුරු වෙලා තියෙන මේ ඉන්නේ අම්මා. මේ ඉන්නේ මම කියලා මේ බාහිරට නැඹුරු වෙච්ච හිත තියෙනවා. හැබැයි ඒ වුණාට එතන හරියට බැලුවොත් එතන මොකක්වත් දෙයක් නෑ. හැබැයි අර ගතියක් තියෙනවා නිකන් අර බාහිරට නැඹුරු වෙලා තියෙන ස්වභාවය. අන්න එතකොට ඔන්න ඕක තමයි කාමය කියලා කියන්නේ. ඒතර අපි තේරුම් ගන්නවා වස්තුකාමයේ ඊට පස්සේ ක්ලේශකාමයේ. ඒතර වස්තුකාමය කියලා කියන්නේ අර නැඹුරු වෙච්ච හිත බාහිරට. බාහිරක් ඇති බවට වස්තුව දිදේපල ළමයි ගෙදර එළියට නැඹුරු වෙච්ච ස්වභාවයේ නැඹුරු වෙච්ච ස්වභාවයේ තියෙන කැමැත්ත තමයි ක්ලේශකාමය කියන්නේ. එතකොට මේ දෙකම එතකොට මේ බහැර දෙයකට තියෙන මේ පැති තාසාවක් නෙවෙයි. හරියෙන් නිකන් තේරුම් ගන්න තිරිසන් සතා එළියේ වතුර තියෙනවා කියලා ඒ පැත්තට නැඹුරු වෙච්ච ස්වභාවය ගන්න වස්තුකාම හැටියට. හැබැයි ඊට පස්සේ ඒ වතුරට තියෙන කැමැත්ත ගන්න ක්ලේශකාමයේ හැටියට. එතකොට බලන්න දශමයක්වත් ඇත්තටම එළියේ පැතින දෙයකට නෙමෙයි මේ නැඹුරු වෙලා ඉන්නේ. මේ දන්නාව තියෙනාන් ඒක පොඩ්ඩක් බලන්න ආන්ගේ තිරිසන් මානසික මට්ටම ගත්තට පස්සේ තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ තිරිසන් කාමයේ අභිභවා කියපු ස්වභාවය තේරුම් ගන්න මිනිස්සේ ඒ මිරිගුවම මිනිස්සයාට බෙදී ආගේ ඒක වතුර කියලා දැනෙද්දී යාට ඒ පැත්තට නෙමෙයි නැඹුරුලා. එයා දන්නවා වතුර කියන්නේ කොහොමද හැදුනේ කියලා. මේ මෙතන තියෙන ඇත්ත ඔය දැක්කේ නැත්තම් මෙහෙම පේද්දී මනසින් තමයි අපි මෙතන වතුර තියෙනවා කියලා නැඹුරු වෙන්නේ. එතන එයා හරියට දකිනවා. මේකේ යථා ස්වභාවය. එතකොට එයාට කවදාකවත් එළියේ වතුරක් පවතිනවා කියලා වස්තුකාමයක්වත් ඒ කෙරේ හිතා ඉන්න ක්ලේශකාමයක් පහළ වෙන්නේ නැහැ. තණ්හාව වස්තුකාම ක්ලේශකාම දෙකෙන්ම නිදහස් වීමක් තියෙනවා. හරි. එතකොට ඔන්න ඔය කතාව අපි තේරුම් අරගෙන ඊට පස්සේ කාමය ගැන පෙන්නද්දී බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ උපමා ටික තමයි. හරියට කාමය කියන්නේ මහණෙනි මේ පෙන්නන්නේ මස් කට්ටක් බල්ලෙට දුන්නාට පස්සේ ඌර වේගේ කනවා බඩගින්නට පිපාස තිබාට බඩේ කුස් ගින්නට කද්දි හැබැයි කවදාකවත් මස් කට්ට කෑවා කියලා බඩ පිරෙන්නේ නැහැ. හැබැයි යාගේ හනු තුවාල වෙලා යාගේ ලේ රහ දැනෙනවා. ඊට පස්සේ එයා මොකද කරන්නේ? මෙයා හිතනවා මේ ලේ රහ එන්නේ මස් කට්ටේ කියලා හැමදාම මස් කට්ට කනවා. මස් කට්ට ඇතිවිල්ලක් එන්නේ. එයාට මොකද හැම වෙලේම හිතෙන්නේ මස් කට්ටෙන් ලේ එනවා කියලා. ඉතින් හැමදාම මස් කට්ට හොයාගෙන යනවා. ඒ වගේ තමයි මේ දැන් අපි හිතමු දැන් අපිට රත්තරන් බඩු තියෙනවා කියලා බලලා දැකලා තිනවා සමහර කාන්තා කට්ටිය රත්තරන් බඩු එළියට ගන්නවා. ආයෙ ඕක බලනවා ආයෙ ඇතුළට දානවා ලාච්චිය ඇතුළට. ඊළ සතුටු වෙනවා මට දැන් මෙහෙම තියෙනවා කියලා. ඒකෝර යා හිතන්නේ රත්තරන් බඩු ඇති නිසා යාට සතුටුයි කියලානේ. හැබැයි ඇත්තටම මෙතන රත්තරන් තියෙනවා මට ඊට සංසන්දනය කරනවා අපුව අර අයට වඩා මට රත්තරන් තියෙනවා කියලා මේ හිතන නිසා එන සතුටක් කියලා තේරෙන්නේ. මගේ ළමයාට මෙයාට වඩා හොඳ ජොබ් එකක් තියෙනවා කියලා මෙහෙම මේ හිතන එකත් ඇතුළේ වෙන තෘප්තිය. නැතුව මේ එළියේ කවදාකවත් රත්තරන් තිබිලවත් ළමයෙක් ඉදලවත් මෙහෙම එකක් නෙමෙයි එළියේ රත්තරන් තියෙනවා කියලා නැඹුරු වෙච්ච හිතින් කල්පනා කරනවා මට මෙහෙමයි අරයට තරම් නැති තරම් මට මේ දේවල් තියෙන කියලා එතකොට එහෙම හිතන නිසා එහෙම කල්පනාවක් නිසයි මේ තෘප්තිය එන්නේ කියලා තේරෙන්නේ. හරියට නිකන් හරියට අර බල්ලට මස් කට්ටකද්දී ඌගේ මහණු තුවාලෙලා රේලා ලේ රහ දැනෙන කියලා හිතෙන්නේ නැහැ. හිතෙන්නේම මස් කට්ට හින්දෙනවා කියලා. අපිට හිතෙන්නේම නෑ මට මේ සතුට එන්නේ මට රත්තරන් තියෙන හින්දා. අන්න එකයි බුදුරජාණන් වහන්සේ කාමයේ කියන එක මස් කට්ටකට
උපමා කරලා. ඉතින් ඕක දිගට උපමා තියෙනවා. ඉතින් ඊට පස්සේ බුදුජානනාංශ කියනවා හරියට මේක අඟුරු වලක් වගේ. සමහර ඊට පස්සේ කියනවා ඔය නිබ්බේධික සූත්‍රවල මේකේ මේ ආදීනව පෙන්නනවා. ඒ පෙන්නද්දි වෙනනේ හරියට මේ හරිය නිකන් උගුස්සෙක් මස් වැදල්ල මනුස්සෙක් කපලා විසි කරන මස් කෑල්ලක් උස්සයි යනවා. ඉතින් යාගේ පිටිපස්සේ අනිත් කුරුල්ල වෙනවනේ ඒක දැහැ ගන්න. ඒ වගේ දැන් අපිට උනත් බලන්නකො මොනවා හරි අයිති කරගත්තාම ඕකට සිකියුරිටි දාන්න ඕනේ. බලන්න ගෙවල් අත දාලා එන්න බෑ. මොකද දැන් බලන්න සමහරට ගෙවල් දොරවල් වහලා එන්න බෑ. ඒ ඉතින් මේව හොරකම් කරයිද දන්නේ නැහැ. හොරු ගණීද දන්නේ නැහැ. ඉන්න ආරක්ෂක වැඩපිළිවෙල දාන්න වෙනවා. CCTV දාන්න වෙනවා. ඉතින් ඔය මේක කාමේ අල්ලගත්තා කියන්නේම ඉතින් බයේ ඉන්නේ. කොයි වෙලේ හොරු පණීද? කොයි වෙලේ උස්සයිද? එලා ඉතින් නිදහසක් නැහැ ජීවිතේ. ගෙයක් දොර වහලා මාස ගාණක් එළියේ ඉන්න බෑ. බෑ. ඉතින් එහෙම නැත්තම් අඩුම ගානේ බල්ලා හරි ඉන්නවා කියලා යනවා කැම ටිකක් දෙන්න කවුරුත් නැහැ කියලා. බල්ලා හරි ගෙදර දාලා ආවේ උට කණ්ඩ දෙන්න ඕන කියලා. ඕක තිබ්බ ගමන් හරි කරදරයක්. ඒ බල්ලොන්ට කණ්ඩ දෙන්න වෙනවා. ඊට පස්සේ අනිත් පැත්තට කියලා දොරවල් වහලා එන්න බෑ. හොරු පණීද දන්නෙත් නැහැ. හැම වෙලෙම බයෙන් ඉන්නේ ලොක් දාගෙන ඉන්නේ. ඉතින් අර කුරුල්ලා වගේ. මස් හැදැල්ලක් උසගෙන කුරුල්ලා වගේ. ඉතින් වටෙන් එනවා අනිත් කුරුල්ලෝ ටික උස්සන්න මේක. ඒ නිසා බුදුජානක කියනවා මේක හරි කරදරයක්. මේ ජීවිතය වෙලා දෙන්න තියෙන පොඩි කාලෙත් නිකන් සිකියුරිටි ජීවිතයක් ගත කරන්න තියෙනවා. සිකියුරිටි ජොබ් එකක් කරනවා වගේ මුළු ජීවිතේම ආරක්ෂක වලල්ලා දාලා ඕක ආරක්ෂා කර ඉන්නවා. ඊට පස්සේ ඊට සිකියුරිටි ජොබ් එක දෙනවා ළමයින්ට. දැන් ඔය මම කරානේ දැන් අපි දැන් මේ සිකියුරිටි ජොබ් එක කරා අවුරුදු ගාණක් දැන් අපිට මහන්සි දැන් ඒකත් දෙන්නේ අන්තිම කාලෙදී. උපරිම ඇදලා දැන් දන්නවනේ මීට වඩා නම් බෑ කියලා යන්න වෙනවා ළඟදී කියලා. ඊට පස්සේ සිකියුරිටි ජොබ් එක දෙලා දැන් උඹලා මේක ඇදපල්ලා. ඉතින් අර බර ඔක්කොම අර කොල්ලගේ ඔලුවට එනවා. ඌ ඊට පස්සේ ඉතින් ඉන්න බරක් දාගෙන ඉතින් ඌ සිකියුරිටි ජොබ් එක කරන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ ඌට ඒ ජොබ් එක හම්බෙයි දැන් ඌ දැන් බයයි අම්මෝ අද රැයට හොරු පණින්ද පොල් කෙටි කඩයිද. ඉතින් බලන්න ඉතින් මේක කියනවා මිනිස්සු කරන්නේ නිකන් මේ ළමයින්ට සිකියුරිටි ජොබ් එක මාරු කර දෙනවා. අපේ අම්මලා තාත්තලා මේවා ආරක්ෂා කරලා දුන්නා. දැන් උඹලා මේවා ආරක්ෂා අපි මේවා හරි හම්බ කරලා ආරක්ෂා කරලා තිබ්බ. දැන් උඹලත් මේක ටික කරපළ. කියලා මේ ජොබ් එක මාරු කරනවා. හැබැයි ඇහුවාම අම්මලා දැන් ওই ජොබ් එක පටන් අරගෙන හම්බෙච්ච දැන් සතුටින් නෑ මොන සතුටක්ද ගෙහි හිටියේ. අර හොරු පණීද මේවා උස්සයිද මේවා නැති වෙයිද මේවා විනාශ වෙලා යයිද කියලා පන්න බයක හිටියා. අර එකම දේ ඉතින් අර සිකියුරිටි ජොබ් එක කරාම වත්ත බලාගත්තාම වත්තේ පොල් ගෙඩි ටික හම්බෙනවා. ඕක විකුණලා ඉතින් මොනවා හරි කන්න බොන්න පුළුවන්. ඉතින් එච්චරනේ ඉතින් ඔය සිකියුරිටි ජොබ් එකට ඉතින් හම්බෙනවානේ. ඉතින් ඔය වත්තේ තියෙන පොල් ටිකයි කොස් ටිකයි ඔය කඩාගෙන ඔය විකුණලා හරි ඉතින් ඔය ටික ලැබෙනවා. ඉතින් නැත්තේ නෑ කාමේ නිසා ඉතින් ලැබෙනවා දේකුත් තියෙනවා. සිකියුරිටි ජොබ් එකට ඉතින් ඉතින් මොන කරුමද? ඉතින් බයේ ඉන්න එපා. බයේ ඉන්න එපා. ගෙහි ඉන්න එපා. අද නැතිද හෙට නැතිද? උප්පු තියාගෙන ඔව ආරක්ෂා කරගෙන ඊට පස්සේ මේක කොයි ළමයටද බෙදලා දෙන්නේ? කො බෙදලා දෙන්න ගියාම ප්‍රශ්නයක්. බෙදලා දෙයි අන්තිම වෙලාව යනකම් ලියන්නෙත් නෑ ඔප්පු. මැරෙන්න ලං වෙනකම් ඉන්නවා ලියන්න ළමයින්ට. ඒ ඉතින් මුන් අරගෙන සැලකුවේ නැත්තම් ඒව සුවරුත් නෑ ඊට පස්සේ. ඉතින් මේ වගේ එකක් තමයි තියෙන සෙල්ලම. ඒක ඉතින් ඒකගේ කරදරයක්. කරදරයක් මිනිස්සු ජීවිතේ විඳිනවා මේ ඉතුරු වෙලා දෙන පොඩි කාලේ තුල. විඳින්න තියෙන ජීවිතේ. නිකන් ජොබ් එක සිකියුරිටි ජොබ් එක කර. ඉතින් ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ මේක නිකන් අන්තිමට නිකන් අර කාම වස්තුවක් අල්ලගත්ත කියන්නේ කාමයේ ලුකුවට අල්ලගත්ත කියන්නේ නිකන් මේ කේජු. නිකන් මේ කුරුල්ලෙක් මේ උගුස්සෙක් වස් කෑවැදල්ලක් උස්සන් දුවනවා වගේ වැඩක්. උගේ පස්සෙන් එනවා ගාවි විශාල පිරිසක් උස්ස ගන්න. ඉතින් ඔය වගේ සූත්‍රය ගත්තා ඔය නිබ්බේධික සූත්‍රය හරි ලස්සනට බුදුහාමුදුරුවෝ දිගට මේ කාමාශාවේ තියෙන විඩාව පෙන්නනවා. කාමාශාවේ තියෙන වෙහෙස කාමයක් අයිති කරගත්තට පස්සේ ඒකේ විඳින දුක මිනිස්සේ. මම මේ වෙලාවේ මේ ඔක්කොම අරගන්නේ නැහැ. ඒ ඔක්කොම අරගෙන ඔය කියවලා බලන්න මේ නිබ්බේධික සූත්‍ර අරගත්තාම ඊට පස්සේ බුදුජානනාංශේ නිබ්බේධික සූත්‍රයේ පෙන්නනවා මේ කාමයේ තියෙන ලොකුම ගැටලුව වෙන්නේ බුදුහාමුදුරුවෝ මේ පැත්තේ කොච්චර කාමයට බාහිර අපි වස්තු කාමයක් තියෙනවා කියලා. ක්ලේශ කාමයෙන් බැඳෙනවාද ඒ ප්‍රමාණයට මේ පැත්තේ දිට්ඨිය වැඩෙනවා. ඒ කියන්නේ මම කාමයට කොච්චර වටිනාකමක් දීලා බැඳුන ප්‍රමාණයට මම මේ පැත්තේ හැදෙනවා. ඒ කියන්නේ මමයි කාමය කියලා දෙකක් නෑ. ඒ පැත්තේ කාමයක් ඇති දෙයක් කියලා අරගෙන බැඳෙන ප්‍රමාණයයි මමත්වයයි දෙක එකට හැදෙන්න ගන්නවා. ඒ නිසා ඒ කියන්නේ දැන් හරියට මේ වගේ අර කතාවක් තියෙනවා සක්‍ර දෙවියන්ට ආසනයට ආවලු යක්ෂයෙක්. සක්‍ර දෙවියන්ගේ ආසනයට යක්ෂයෙක් ආවට පස්සේ පඬුපුල්ල ආසනයට ඔක්කොම ටික එකතු වෙලා මොකද කරේ? දැන් ඒ ඔක්කොමලා එකතු වෙලා
මේ යක්ෂය ආවට පස්සේ බයිනවලු. මේ අපේ රජුරුවන්ගේ ආසනෙට මොන හයියකින් වාන්නත් දන්නේ නැහැ. බයින්න මූ ලොකු වෙනවලු. පලාතම ගඳ ගහනවලු. බයින්න මුළු පලාතම ගඳ ගහනවා. ඊට පස්සේ සක්‍රය ඇවිල්ලා බැලුවලු දැන් ඉන්න විශාල යකෙක්. මුළු පලාතම ගඳයි. කිව්වලු මෙයා මගේ හොඳ යාළුවෙක්. ඔක්කොමල සලකන්න. ඔක්කොමලා ආදරය කරන්න. ඉතින් හැමෝම තේ හදලා දෙනවලු මොනවද ඕනේ කියලා අහනවලු ආදරෙන් කතා කරනවලු. කතා කරන්න අර යකා චූටිලා යනවලු. ගඳත් නැති වෙලා යනවලු. ගිහලා අන්තිමට මොකද කළේ ඇහැට පේන්නේ නැති මට චූටි වුණාලු. චූටි වුණාට පස්සේ සක්‍රිය කණෙන් අරලා විසි කරලා දැම්මා. ඒකගේ තියෙන්නේ අන්නේ වගේ තමයි අර බැනීම වගේ ගන්නකො අපි කාමයට කෙනාරයට බයිනවා. ඒ යකාට බයිනවා. ඒ වගේ තමයි අපි කාමයට තියෙන කැමැත්ත ගන්නකො. මේවට තියෙන බැඳෙන්න වටිනාකම් දෙන්න යකානේ ලොකුනේ බයින්න. මේ පැත්තේ මමත්වයයි වර්ධනය වෙන්නේ. මේ දෙක මේක මේ දෙකක් කියලා කතා කරාට එකට සිද්ධ වෙන්නේ මේ පැත්තේ තියෙන වටිනාකම් ප්‍රමාණයයි මේ පැත්තේ මමත්වය ඊට සාපේක්ෂයි. මේ පැත්තේ මට කාමයේ තියෙන වටිනාකම බිඳුව වෙන්නේ මේ පැත්තේ මමත්වයයි බිඳුව වෙන්නේ. මේ දෙක එකට තියෙන සමීකරණය. සාපේක්ෂක පැවැත්ම මෙතන තියෙන්නේ. අන්න එක තමයි නිබ්බේධික සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්න උත්සාහ කරන්නේ. මෙන්න මේ වගේ අන්තිමටම මේ පැත්තට බැඳිලා අන්තිමට මේ පැත්තේ බැඳෙන ප්‍රමාණයට අන්තිමට මේ යකාලෝක වෙලා තියෙන්නේ. මේ දිට්ඨිය වැඩි වෙලා තියෙන්නේ. මමත්වයේ වර්ධනය වෙලා තියෙන්නේ. ඔය ඒකට වටිනාකම දුර වෙන්න මේ පැත්තේ නැති වෙන්නේ මමත්වය. මේ පැත්තේ ගෙවෙන්නේ මමත්වය. ඒක අපිට පේන්නේ. ඉතින් හරි දැන් එතකොට දැන් ඒකයි බලන්න දැන් හිතන්නකෝ අවුරුදු 40 50 පන්නගෙන මේක අල්ලගෙන හිටියා කියන්නේ හැදිලා ඉවරයි මෙහි පැත්තේ යමහ යක්ෂයා. ලේසි නෑ ඊට පස්සේ අතහැර ගන්න. ඒකයි බුදුආගෙන කලු කෙස් තියෙන වෙලාවෙ මේක කරගනින් මේ කාම තණ්හාව අතහැරා. මේ පංචකාම තණ්හාව අතහැරා මොකද ලේසි නෑ නාකි වෙන්න යකාලොක් වෙලා වැඩි. උගේ ගඳ යනවා වැඩි. ගඳ ගහන ප්‍රමාණය වැඩි. මොකද බැඳින් හදාජගත ප්‍රමාණය වැඩි. ඉතින් එතකොට මේ ඔන්න ඔය විදිහේ නිබ්බේධික සූත්‍රයේ හරිම ලස්සනට කියවලා බලන්න බුදුහාඳුරු කාමය කියන්නේ මොකද්ද? කාමයේ ආදීනව මොනවද? කාමයේ නිසා මොකද්ද සමුදය මොකද්ද දුක? කාමයට බැඳුනහම මොකද වෙන්නේ? මේ පගේ මමත්වයේ වැඩි වීම. ආදි වශයෙන් හරි ලස්සනට එතන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. හරි දැන් අපි මෙන්න මේ විදිහට මේ කාමය කියන කොටස තේරුම් ගත්තා කියමුකෝ. කාමය කියන්නේ මොකද්ද කියලා තේරෙනවා. කාමේ හටගන්නේ කොහෙද කියලා තේරෙනවා. මේක මනෝපුබ්බංගම බව තේරුම් අරගෙන ටික අපි ඒකට වටිනාකම අතහරිනවා. වටිනාකම අතහැරලා ඊට පස්සේ දේශනා කරනවා තවද මහණෙනි භික්ෂුව කය පිළිබඳ දුරු නොකරගත් රාගයෙන් යුක්තව ඌයේ වේ. රූපේ පිළිබඳ දුරු නොකරගත් රාගයෙන් යුක්ත වේ. තවද මහණෙනි දැන් ඒ කියන්නේ දැන් හරි. දැන් මෙතන මෙන්න මෙහෙම තේරුම් ගන්න. රූප රාගය කියන එක දැන් අපි මෙන්න මෙහෙම ගන්නකො දැන් කාමය හරි. දැන් අපි කාම තණ්හාවක් අපිට තියෙනවානේ. මේ පංචකාමයේ විඳින්න ඕනේ කියලා ආසාවක් තියෙනවා. පංචකාමයේ විඳින්න ඕනේ කියලා ආසාව දැන් අපි මේක යථා ස්වභාවය තේරුම් ගන්නවා. මේක මනස නැඹුරු විල්ලක් තියෙන්නේ. තේරුම් අරගෙන හැබැයි අපිට දැන් එකපාරට මේක දැනගත්ත පමණින් නැති වෙන්නේ නැහැ මේ බණ ඇහුවා කියලා. එකපාරට අපිට මේ එළියේ ඒ ගෙවල් දොරවල් වල ඉන්න ගමම්ම ගෙදර දොරේ ඉන්න ගමම්ම අපිට මේ බන්ධනේ කඩන්න අමාරුයි. ඉතින් ඊට පස්සේ අපි දැන් මේක ස්වභාව මනසින් හදාගත්ත කියලා දන්නවා. දැනගෙන හැබැයි අපි මේ දැඩි ගතිය වැඩි හින්දා පොඩ්ඩක් ඒක අතහැරලා එනවා. අපි තුන් මේ වගේ භාවනා මධ්‍යස්ථානයකට ආවා කියලා. භාවනා මධ්‍යස්ථානයකට ඇවිල්ලා මේ වගේ තැනකට අපි ඇවිල්ලා අපි පොඩ්ඩක් මොකද කරන්නේ? අපි රූපයකට හිත දානවා. දැන් අපි කියන්නේ අපි ඉරියාපත භාවනාව කියලා කියන්නේ. අපි මෙහෙට ඇවිල්ලා අපි සිහිය පුරුදු කරන්න කියලා කියන සිහිය කියන්නේ තමන් ඉන්න ඉරියව්ව පිළිබඳ සාවධාන වෙන්න. ඉඳන් ඉන්න ඉරියව්වත් එක්ක සිහියෙන් ඉන්න. ඇවිදගෙන නම් ඉන්නේ ඇවිදිනවා කියන ඉරියව්වත් එක්ක සිහියෙන් ඉන්න. වාඩි වෙලා නම් ඉන්නේ වාඩි වෙලා ඉන්න ඉරියව්ව සිහියෙන් ඉන්න. සයනය කරද්දී රැයට නිින්දට යද්දී ඇඳේ ඉන්නවා කියන ඉරියව්වත් එක්ක සිහියෙන් ඉන්න. ඒ ඉරියව්ව ගැන දැනුවත් වෙන්න. හැබැයි අන්න එතකොට අපිට කියන්න බලන්න මම ඉරියව්ව තුළ
සිහිය පවත්වන තාක්කල් මම වාඩි වෙලා ඉන්න කියලා ඉරියව්වේ ඉන්න තාක්කල් ඇවිදිද්දි ඇවිදිනවා කියන ඉන්න ඉරියව්වේ ඉන්න තාක්කල් අන්න එතකොට මට කාම තණ්හාව නැහැ. හැබැයි ඒක තදංග වශයෙන් යට වෙලා තියෙන්න පුළුවන් ඉරියව්වට හිත දාද්දි හැබැයි අර දර්ශනයත් එක්ක තියෙනවා නම් සමුච්ඡේද ප්‍රහාණයකුත් වෙන්න පුළුවන්. පූර්ණ ප්‍රහාණයකට යන්න පුළුවන්. දැනට අපි හිතමු දැන් අපිට මේ යෝගාවචරය දැන් මේ දර්ශනයක් තියාගෙන එයා ටික එයා ප්‍රැක්ටිස් එක විදිහට මොකද කරන්නේ මේ හිත කාමයේ හොයන ගතිය තියෙනවනේ. පංචකාමයේ දුවනවනේ හිත ගිහිල්ලා. රූප නිදින් අලුත් රූප හොයන්න අලුත් සද්ධාහන්න විවිධ රස හොයන්න. හැබැයි මේ තණ්හාව අපිට ගෙවෙන්න පටන් ගන්නවා මේ කයට හිත දැම්මට පස්සේ. මගේ කියන්නේ මම මගේ ඉරියව්වත් එක්ක ඉන්න තාක්කල් මම මගේ ශරීරය දැන් මෙතන කියලා තමන්ගේ ඉරියව්ව තුළ ඉන්න තාක්කල් කාම ප්‍රශ්න එන්නේ නැහැ. කාමයේ ගැටලු අපිට ගෙවෙන්න පටන් ගන්නවා. ඒ නිසා එතකොට අපිට කියන්න පුළුවන් ඒ කියන්නේ මට මේ කාමයට තියෙන විනිබන්ධනේ කාම තෘෂ්ණාව කඩන්න නම් එක පැත්තකින් මේ බණ අහන්නත් ඕන. කාමය මොකද්ද කියලා දැනගන්න ඕන. අනිත් පැත්තෙන් මම රූපයකට හිත දාන්න ඕන. රූපයකට හිත දාමට පස්සේ හැබැයි දැන් අපි කිව්වේ දැන් මේ වගේ භාවනා මධ්‍යස්ථානයකට ඇවිල්ලා අපි කියනවා ඒ ඉරියව්වේ 100න් ඉන්න කියලා. ඉරියව්ව පවත්තදී ඉරියව්වේ 100න් ඉන්න ගියාට පස්සේ හැබැයි අර මතක් වෙනවා නිකන් අර ගෙදර මතක් වෙනවා ළමයි මතක් වෙනවා අම්මා තාත්තා ස්වාමිපුරුෂයා බිරිඳ මතක් වෙනවා. හැබැයි අපි තේරුම් ගන්නවා ප්‍රශ්නයක් නෑ. දැන් නිකන් මේ සිතුවිලි මට්ටමකනේ මේක තියෙන්නේ. දැන් සිතුවිලි මට්ටමක තියෙනවා මම දන්නවා මේක සිතුවිල්ලක් විතරයි. ගෙදර අම්මා ඇති කියලා මතක් වුණාත් ඒකත් හිතේ මාටගත දැනීමක් කියලා දකිනවා. දැක තමන්ගේ ඉරියව්ව තුළම ඉන්නවා. අර හිතවිලි එනවා කමක් නෑ. දැන් මට මේ ප්‍රශ්නේ අඩුයිනේ ගොඩක්. දැන් ඒවා මං අතහැරලා ආවා. දැන් මම ඊට පස්සේ මොකද කරන්නේ? මං අර ඉරියව්වේ ඉන්න තාක්කල් මට ගැටලුවක් වෙන්නේ නෑ. ඒ ඉරියව්ව 100 පවත්වන තාක්කල් හැබැයි දැන් ඔන්න අපි ඔහක කරගෙන යද්දී අපිට එන ප්‍රශ්නේ තමයි දැන් ඔන්න අපිට දැන් මේ ගෙවල් දොරවල් වල තියෙන ප්‍රශ්න ටික ඒ සංඥාවල කරදර ටික අඩු වෙන්න ගන්නවා ටික. ඒ සල්ලි ප්‍රශ්න, ගෙදර තිබ්බ පෞල් ප්‍රශ්න, ඥාති ප්‍රශ්න ඒවා දැන් නැහැ. හැබැයි ඒ වුණාට කයේ ප්‍රශ්න ටිකක් එන්න ගන්නවා. ඒ කියන්නේ කයට තණ්හාව තේන්න ගන්නවා. ඒ කයට තණ්හාවට සාපේක්ෂව ඒ කියන්නේ දැන් අපි හිතන් ඉන්නේ මේ කයට හිත දාගෙන ඉද්දී කය මෙහෙම තියෙන්න ඕනේ කියලානේ. කයට මෙහෙම කරදරෙන්න එපා. කය මෙහෙම තියෙන්න ඕනේ හිතුවට මෙන්න ප්‍රශ්නේ තියෙන්නේ කයට හිත දාගෙන හිටියට කය නලියන්න පටන් ගන්නවා. කය දඟලන්න ගන්නවා, නලියන්න ගන්නවා, වැක්කිරෙන්න ගන්නවා. අපි මේ ගිරිත මේ ටික මම හිතන්නේ මතක් කරා අපි. ඒ වගේ කයේ ප්‍රශ්න ටිකක් එන්න ගන්නවා. කයේ චලනයේ අනවශ්‍ය චලනය වීම, අනවශ්‍ය වැක්කිරීම, හෙලවෙනවා, නලියනවා, කූඹි යනවා වගේ වෙනවා. මේ වගේ ප්‍රශ්න ටිකක් කයෙත් එක්ක එන්න පටන් ගන්නවා. මේ ශරීරයේ කෙරේ 100 ඉන්න ගියාට පස්සේ මේ වගේ ගැටලු ටිකක් එන්න පටන් ගන්නවා. අන්න එතනදී අපි තේරුම් ගන්නවා ප්‍රශ්නයක් නෑ මේ කයේ දුක මොකද්ද? මේ කයත් එක්ක ඉදි දුකයි තමයි ඒක. මේක එකපාරට පිච්චෙනවා. ගිනි ගන්නවා. මේක එකපාරට ගල් වෙනවා. එකපාරට කෙල ඔහේ ගලනවා. ඔහේ හොටු ගලන්න ගන්නවා. ඔහේ කඳුළු වෙන්න ගන්නවා. මේකට හිත දාගෙන ඉද්දි මොනවා හරි විලෝපන ටිකක් වෙන්න ගන්නවා. ඒක අපි කල්පනා කරනවා දැන් යකඩෝ දැන් මම මේක කොච්චර දෙයක්ද මොකද අර දැන් මට කාමයට එක්ක කප්පරක් දුක් විඳන්නේ මං කාමයට බැඳිලා. කාමයට එක්ක හිටපු දුක් වලට සාපේක්ෂව විඳපු දුකට සාපේක්ෂව බලද්දී මේක මහා ප්‍රශ්නයක් නෙවෙයි. අනිත් එක තමයි හොඳට අපි බැලුවොත් තේරෙයි එක වෙලාවක සතර මහා ධාතුවක එක ධාතුවක කරදරයක් විතරමයි එන්නේ. එන සතර මහා දැකගෙන මං කයට හිත ගත්ත ගමන් කය කියලා දෙයක් නැහැ එතන. එතන කය කියලා දෙයක් නැහැ. එතන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගේ මුල් ලක්ෂණ ටික. ඉතින් එතකොට අපි තේරුම් ගන්නවා දැන් මෙතන හොඳට කයට හිත දැම්මහම මෙතන අපි තමයි හිතන්නේ ශරීරයක් තියෙනවා කියලා. දෙයක් කළා ඇත්තටම ශරීරයක් නෙවෙයි තියෙන්නේ. මේ මගේ ශරීරය මේ බාහිර ශරීරය මේ මගේ ධාතු පිට ධාතු නෑ.
ධාතු චලනයක් තියෙන්නේ. ධාතුන්ගේ ස්වභාවය තමයි ඒක හැම වෙලෙම ඝර්ෂණයක් තියෙන. හැම වෙලෙම ගැහෙනවා වයිබ්‍රේට් වෙනවා. හොඳට සිහියෙන් බලන් ඉඳි තමයි දෙරේ හැම වෙලෙම වයිබ්‍රේෂන් එක. හැම වෙලෙම හෙලවිලි ගොඩක්. හැම වෙලෙම චලන ගොඩක්. ඒකේ දැන් තේජෝ ධාතුව කිපෙනවා වගේ තේජෝ ධාතුව කිපුණොත් එහෙම ඇඟ එකපාරට සීතල වෙලා යනවා. නැත්තම් ගින්දර වෙන්න ගන්නවා. කියන්නේ ඔන්න හොඳට කයත් එක්ක අපි ඉන්නවා. මෙන්න කය එකපාරට සීතල වෙනවා. එකපාරට රස්නේ වෙනවා. එකපාරට වැනි ඔන්න ඊට පස්සේ වායෝ ධාතුව කිවිජම අර සීතල රස්නේ නැහැ. වැනෙනවා. ඔය කැරගෙනවා. ඉතින් සමහර අය අහනවා ඇවිල්ලා මේ වෙලාවේ හාමුදුරුවෝ ඇයි මාව කැරගෙන්නේ? ඇයි මාව වැනෙන්නේ? මං අහන්නේ ඒක තමයි වැරදි. ඒක තමයි තණ්හාව කියන්නේ. ඒ කියන්නේ කවුරු හරි අහනවනේ ඇයි වැනෙන්නේ කියලා. ඉතින් අපි දන්නේ නැහැ ඒක. එදත් මං කිව්වා අපි දන්නේ නැහැ ඇයි වැනෙන්නේ කියලා. ඉතින් ධාතුන්ගේ ලක්ෂණ ඒවා. ඒ අදාළ ධාතුව මතුවෙන වෙලාවේ අදාළ ධාතුවේ ලක්ෂණ පෙන්නනවා. ඉතින් ඕක වෙන්නේ ඇයි කියලා අහන්නේ නිකන් අපේ අස්සේ තියෙනවා ආහඳුරෝ භාවනා කරද්දී මේ වගේ ගිනි ගන්න නම් එපා ශරීරෙ. මෙච්චර දුකක් නම් මට නම් බෑ අම්මෝ බෑ. මේක නොවිය යුතුයි වගේ දෙයකට අහනවා. ඇයි හාමුදුරුවෝ මට මේ භාවනා කරද්දි ගිනි ගන්න ඇඟම? ඇයි මාව පිච්චෙන්නේ? ඇයි මාව මෙහෙම කැරගෙන්නේ? මට එපා වෙන්නේ ඇයි මේ? ඉතින් ඒ අහන ප්‍රශ්නෙම වැරදි. මොකද ඒ අහන ප්‍රශ්නේ ඇතුලේ හැඟවිලාම තියෙන්නේ මේක නොවිය යුත්තක් කියන එක. මේක වෙන්න එපා. අන්න ඕක තමයි තණ්හාව කියලා කියන්නේ. ඕක තමයි සැකේ කියලා කියන්නේ. තණ්හාව කියලා කියන්නේ අපි ආස නෑ මෙහෙම දෙපැත්තට වැනෙනවට බිම ඔළුව වදිනවට ගිහිල්ලා වැක්කිරෙනවට ගිහිල්ලා අපි කැමති නෑ මේ වගේ ගැහිල්ලක් එනවට මේ වගේ නිකන් හරියට නිකන් නින්දයි නොනින්දයි අතර මානසිකත්වයකට එනවට මේකට ආස නෑ. මෙන්න මේක තමයි මෙතන තියෙන තණ්හා. ඒ නිසා මන් දන්නේ අහන හැම කෙනෙක්ම අහන්නේ ඇයි එහෙම වෙන්නේ කියලා. ඉතින් ඒක තමයි ඉතින් හේතුව තමයි අහේතුව කියන්නේ තමයි වෙන්නේ. අපි දන්නේ ඒක ඒ ධාතු ඒ පටිච්ච සමුප්පන්න පැවැත්මක් මෙතන තියෙන්නේ. ඒ එහෙම හේතු සකස් වෙලා නම් ගැහෙයි, වැනෙයි, පැද්දෙයි, කැපයි, කොටයි, පීරි ගැහෙයි. මේ ඔක්කොම වෙයි. ඉතින් ඒක නවත්තන්න සක්‍රියටවත් බෑ ඉතින්. ඒ වෙලාවේ ඒ ධර්මතාවය අපි කොහොමද ඒක නැති කරන්නේ? ඒ නැති කරන්න යන එක තමයි තණ්හාව. මං හිතනවා මෙහෙම නොවිය යුතුයි. මෙහෙම වෙන්න ඕනේ නෑ. මෙහෙම වෙන එක වැරදි. මෙහෙම නොවිය යුතුයි කියලා මොනවා හරි ඔබ භාවනා කරන්න කියලා හිතනවා නම් නොවිය යුතුයි කියලා ඒ කියන්නේ ඔබ වේ යුතුයි කියලා විදිහක් තියෙනවා. ඕක තමයි රූප තණ්හාව කියලා කියන්නේ. රූප තණ්හාව කියලා කියන්නේ අන්න ඕක. හැබැයි එතකොට අපි මොකද කරන්නේ? ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේ කතාව තේරුම් ගත්තට පස්සේ කියනවා ඇඟ ගැහෙනවා නම් ගැහෙන්න, වෙවුලනවා නම් වෙවුලන්න. මේක මේ ධාතුන් වශයෙන් අඳුර ගන්නවා. ආයෝකට හේතු ආන්න යන්නේ. ඇයි මෙහෙම වෙන්නේ හාමුදුරුවෝ භාවනා කරද්දි මට මෙහෙම වෙනවා. වහන්නක ඇවිල්ලා මේ චූටි ඒවත් කියන මේ මූඩ යනවා වගේ වෙනවා. පල්ලෙහාට වැටෙනවා වගේ වෙනවා. ඉස්සරහට යනවා වගේ පේනවා. ඔය මොනවාදෝ ටිකක් කියනවා. ඉතින් මට හිතා ගන්න ඉතින් මම මොකක් කියන්නේද ඉතින්? දැන් ඇයි එහෙම වෙන්නේ කියලා හැමෝම අහනවා. මෙහෙම ඉතින් ඒක තමයි ලොකුම මට තියෙන ප්‍රශ්නේ. මම කොහොමද මේවට උත්තර දෙලිවර කරන්නේ? ඉතින් ඔය මොන මලයිලව කුලත් වර්තමානයේ සීයෙන් දැනගත්තා නම් එච්චරනේක තෝරන්න නැතුව හිටියනම්. තෝරිල්ල තමයි මේක අපි හිතන අපෝ මේක වැරදි මේක හරි. ඔය හරි වැරදි විදියට දැක්කොත් තණ්හාව කියලා තේරුම් ගන්න. මේක හරි මේක වැරදි මේක නොවිය යුතු දෙයක් මේක විය යුතු දෙයක් කියලා ඔන්න ඔහොම බලන බැල්ම තියෙනවානේ. ඕක තමයි මානසික තණ්හාව. ඕක තමයි ඒකට තියෙන බැඳීම. රූපේට තියෙන බැඳීම කියන්නේ ඇයි මෙහෙම වෙන්නේ මෙහෙම නොවෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ මේක හරි මේක වැරදි කියලා විනිශ්චය කිරීමම තේරුම් ගන්න තණ්හාව ඇති. හැබැයි අපි කරන්න උත්සාහ කරන්නේ අපි මෙහෙම බෙදන්නේ නැහැ. දැන් දන්නවා මේ ගිනි ගන්නවා නැත්තම් මේ තේජෝ ධාතු එච්චරයි. මේ හිත අද්ද වෙලා මේ ඇඟ නිකන් ගලක් වෙලා. හරි මේක පටවි දා ලක්ෂණ එච්චරයි. මේ ඇඟ ගල් වෙලා මගේ ඇඟ ගල් වෙලා නෙමෙයි මේ පටවි ධාතු මේ වර්තමානයේ හරි. ඉතින් පටවි ධාතු ගල් වෙලා ගතියේදී මේ වෙලාවේ සීතල නැහැනේ. උණුසුම නැහැනේ. මේ වෙලාවේ ගැහිල්ලක් නැහැනේ. මේ තියෙන ගල් වෙල්ල. එච්චරයි. ඒ ඇරෙන්න වෙන මොකක්වත් නැහැ. ඒ වගේ ඇයි මෙහෙම වෙන්නේ කියලා ප්‍රශ්නේ අහන්න නැතුව
ඇයි මගේ ඇඟ ගල් වෙන්නේ සීතල වෙන්නේ මෙහෙම වෙන්නේ කියලා අහන්න යන්නේ නැතුව ඒකට තමන් අයියෝ මම චොරයි කියන්නේ නැතුව අයියෝ මට මෙහෙමයි කියලා කියවන්නේ නැතුව නිකන් ඒක ඒ ස්වභාවය විදිහට දැනගන්න. ධාතු මාත්‍රය නිස්සත්ෝ නිජ්ජෝ ශූන්‍යෝ. සත්‍යයට මේ ධාතු කිවිලා නෙමෙයි මගේ ධාතු කිවිලා නෙමෙයි. මේ නිස්සත්තයි නිජ්ජීවයි ශූන්‍යයි. මේකේ තියෙන්නේ මේ ධාතු හැම වෙලේම තියෙන්නේ මේක කිවීමක. මොකක් හරි වෙලාවක එකක් ඉස්සරහට අනිත් තුනම පස්සට යනවා. අන්න ඒක ඒ විදි මට්ටමින් අඳුරගත්තට පස්සේ අන්න එතකොට අපි තෝරන්නේ නැහැ නේද? රූපේ මෙසේ විය යුතුයි. මම භාවනා කරද්දී මෙන්න මෙහෙම එහෙම තේරීම නැහැ. තේරීම නැති තැන රූප තණ්හාව යවනවා. ඒ රූප තණ්හාව අපේ ඇතුළාන්තේ ගෙවෙන්න පටන් ගන්නවා. ඒක දෙයක් මෙසේ විය යුතුමයි කියන එක දෙයක් විදිහට තියෙන්න ඕන කියලා අල්ලනවානේ. එහෙම ඇල්ලිල්ලක් නෑ. ඒ තුල ගලණයක් තියෙනවා. ඒ හැම වෙලේම හැම ස්වභාවයක්ම තියෙන ඒ ස්වභාවයට විපරිණාමය වෙනස් වෙමින් ආන් ඒ ස්වභාවය බවට සිහින් දකිනවා. විනිවිද දකිනවා. ආන් එතකොට අපිට මේ මගේ රූපේ ගල් වුණාවත් මගේ රූපේ සීතල වුණාවා එහෙම දෙකක් හම්බෙන්නේ නෑ. වෙනස් වෙන ධාතු ස්වභාවය. වශයෙන් මේක භාවනාවේ අඳුරගෙන යනවා. හරි. ඊට පස්සේ කියනවා දැන් මේ විදිහට කය පිළිබඳ දුරු කරගත් රාගයෙන් යුක්ත වූ වේ රූපේ පිළිබඳ දුරු නොකරගත් රාගයෙන් යුක්ත වේ. තවද මහණෙනි භික්ෂුව කුස පුරා ඇති තාක් වලදා නින්නෙන් ලැබෙන ස්පර්ශ සැපේ අලස සැපේ දෙමින් වාසය කරයි. අන්න මෙන්න මේක තමයි ඊට පස්සේ වෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ ඊට පස්සේ දැන් භාවනා මධ්‍යස්ථානයකට ආවා. භාවනා මධ්‍යස්ථානයේ දැන් කාමයේ ඔක්කොම අතහැරියා. දැන් රූපයකට හිත දාලා හිටිය. දැන් රූපේ දාගෙන බලාගෙන ඉතින් ඕකෙත් දෙයක් නෑ. ඕකක් දැන් නොපෙනී යන්න ගන්නවා. ඔන්න ඊළඟට ආසාවක් එනවා කියනවා. ඊට පස්සේ හොඳට දවල්ට කාලා උදේට කාලා විශ්ව හොඳ පුරා කුස පුරා ඇති තාක්කල් හොඳට කාලා ඊට පස්සේ ඇඳට දුවන්නේ කොයි වෙලේද? ඇඳ පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ බලන්න සමහර අයගේ බලන්න ජීවිතේ ඇඳේ තමයි. භාවනා කරන්නෙත් ඇඳේ ඉඳගෙන. වැඩ කරන්නෙත් ඇඳේ ඉඳගෙන. මේ වැඩ කරන්න ගියත් ඇඳේ. භාවනා කරන්න ගියත් ඇඳේ. කෝල්ලාංශ කරන්නෙත් ඇඳේ බුදියගෙන. ඒ කියන්නේ මුළු ලයිෆ් එකම ඇඳ තමයි. ඒ කියන්නේ තනි කර කුසීත වස්තු අංක 1. කියන්නේ කුසීත වස්තුව ඒ කියන්නේ ඔක්කොටම යාට ඇඳ ඕනේ. වැඩක් කරන්නත් පොඩ්ඩක් ඇඳේ ඉඳලා ඒ කියන්නේ වැඩක් කරන්න ගියත් ඇඳ නැතුව බෑ. පුටු සෙට් වෙන්නේ නැහැ. ඇඳම ඕනේ. ඇඳට ගියාට පස්සේ නිකන් ඉතින් ඊට පස්සේ කියනවා දැන් ඔය මේ ඉන්න කාලේ භාවනා කරද්දී සමහර මේ විසුණු ආසලා කියන ආඳුරු දැන් ඉතින් අපි හෝල් එකටම ඉන්න ඕනද භාවනා කරන්න. මම ඉතින් මං කුටිය කරනවානේ. මට ඔය මේ පිරිස ගොඩ ආස්සේ මං කැමති නෑ කරන්න. මං කැමති උදකලාව කුටියේ මං භාවනා කරනවා කියලා කියන. ඉතින් අපි ඊට පස්සේ ආඳුරු කියනවා ඒ අපිට භාවනා කරපු ආඳුරු උන්වහන්සේ යනවලු බලන්න ඔය තනියෙන් භාවනා කරන කියන පොදු වලට එන්නේ නැති තනියෙන් මම බණ භාවනා කරගන්න මගේ ටික කරන් යද්දි කියන හරියට යනවලු පොඩක් කුටි ළඟින් යද්දි යනවලු ග්‍රෝස් ගල ගොරවනවලු අන්තිමට ගොරවනවලු එන්නේ. ඔය අන්න ඒක ඔය තනියෙන් කුටිය භාවනා කරනවා කියන්න ගියාම ගෙරවිල්ල තියෙන බරාස් ගල ඇදිල්ල තියෙන්නේ. ඒ කියන්නේ නෑ මම මේ තනියෙන් භාවනා කරනවා. කියන්නේ ඒ ඔක්කොම වැඩ ටික ඇඳුරනේ කරන්නේ. ඒ කියන්නේ කම්මැලිකම කාලා ඇඳට ගිහිල්ලා මේ ඇඳේ සැපේට ඇලිලා මේ ඉන්නේ තේරෙන්නේ නෑ යාට. යාට තේරෙන්නේ නෑ මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මේ තව තද විනිබද්ධයක්. මේ තද කාම තණ්හාව වගේම තණ්හාවක් මේ. ඒක තේරෙන්නේ නෑ තමන් අහුවෙලා ඉන්නේ කියලා ඇඳට. ඒ කියන්නේ කුසපුරා ඇතිතාවක වලදා නිින්දෙන් ලැබෙන සැපේ ස්පර්ශ සැපේ කි. කියන්නේ ඇඳට ගිහිල්ලා නිකන් ඒක අමුතුම තියෙනවනේ අන්තිමට වැඩක් කරන්න කියලා භාගයක් නිදි. ඔන්න ඇඳේ ඉඳන් දේශනා අහන්න යන සමහර අය යාරි 15 ඊළඟට නිින්ද කියලා ඇහිලත් නැහැ දේශනා කොහෙද කිව්වේ කියලා. ඒ කියන්නේ දේශනා අහන්නෙත් ඇඳේ ඉඳගෙන. බලන්න ඇති කියලා දේශනා අහන්නෙත් ඇඳේ ඉඳන් වැඩක් ලියන්නෙත් ඇඳේ ඉඳගෙන ඔක්කොම කරන්නේ ඇඳේ ඉඳගෙන අන්තිමට ගියාම යාට දන්නේ නැහැ යා මේ කොහෙදෝ තැනකට තණ්හාව පිටන් තියෙන්නේ. ඒතර එක වැඩක්වත් ගිහලා භාගයට තමයි. ඉතින් ඒ නිසා භාගයක් නිදි භාගයක් ඇහැලා. ඔන්න ඔය අතර අකපාට ඇහෙනවා. ඔන්න ඇහෙනවා බණ ටික. ඔන්න ඒත් ඉතින් පොඩ්ඩක් ආයෙ මතක ඉතින් ආයෙ පෑනන ලියනවා ටක් ගාලා. ඉතින් ඉඳලා ආයෙ ලියනවා. ලියලා ටික ටික යද්දි ඕම් පෑන ටික අතහැරෙනවා. පෑන සමහර පෑන පිටින්ම නින්ද කියලා. ඔන්න ආයෙ හැරෙනවා. ඔන්න ඔය වගේ ඔය ඇඳේ ඉඳන් වැඩ කරන්න ගියාට පස්සේ යා නිකන් වැඩ ඇදිල්ලක් කරන්නේ. මේ පැයෙන් කරන්න දින වැඩේ පැය 4ක් විතර කරන්න ඇඳේ ඉඳලා. හැබැයි යාට තේරෙන්නේ නැහැ මේ යාට දෙන්නේ මට මේ ඇඳේ ඉඳන් තමයි වැඩ හරියන්නේ කියලා. ඇඳ ඕනේ භාවනා කරන්න. නිකන් කාමරේ ඇඳේ ඉඳන් භාවනා කරන්න තියනවනම්
ඇඳේ වාඩි වෙලා තියෙනවා. මේ කැමැතිම නෑ පොදු කෙරෙන්න. ඉතින් ඒ නිසා ඒක වෙන එකක් නෙමෙයි. ඒ නිසා මෙතන බුදුහාමර කියන්නේ ඒ නිසා මේ මොකද හේතුව මේ කියන මේ නිදිමතට කියන්නේ බුදුහාමුදුරුවෝ මහා හොරා කියලා. මහා හොරා කියලා පෙන්වන්නේ කියන්නේ මහා හොරා කියලා කියන්නේ මොකද දැන් මේ භාවනා කරගෙන යන යෝගාචරයට වෙන්නේ කියන්නේ භාවනා කරන යෝගාචරයට බුදුහාමුදුරුවෝ මේ කියන්නේ විස්තර කරනවා දැන් බලන්න භාවනා කරගෙන යද්දී මේ වගේ භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා ඇවිල්ලා භාවනා කරගෙන දැන් පංචකාමයේ අතහැරියානේ. ඊට පස්සේ ලොකු දේශයකුත් නැහැ. කායික හරි දැන් හොඳට මල පැනලා ඉන්නවා නම් කේන්ති යන්නේ නැහැ. හොඳට නැගිටලා ඉන්න පුළුවන්. හොඳට කාම ආසාව තදට තියෙනවා නිින්ද යන්නේ නැහැ. දැන් වැඩේ තියෙන්නේ මේ වගේ තැනක ටික කාලයක් ගත කරද්දී නිකන් මොකක්වත් නැහැනේ පොඩක් ඇලෙන්න 아무තු දේවලුත් නැහැ. දාගෙන අයත් දැකලා එපා වෙලා තියෙන හැමදාම එකම සෙට් එක දැකලා. ඒකත් එපා වෙලා තියෙන 아무තු කාමයක් එන්නේ නැහැ දැක්කා කියලා. නිකන් හොල්මන් දැක්කා වගේ. විශේෂයක් නැහැ. ඉතින් හැමදාම ওই කට්ටියමයි දකින්න. ඉතින් දැන් එළියේ ගියා නම් පාරේ අලුත් රූප හරි දකින්නවානේ. මේක නෑනේ. එකම හොල්මන් ටික පේන්නේ. ඉතින් ඕක ඇති විශේෂිකුත් නැහැ. එකම කට්ටිය දැකලා ඇති විශේෂිකුත් නැහැ. ඕකේ 아무තු එකක් ඇද නැහැ. අනික දැන් රණ්ඩු වෙන්න කියලා 아무තු කෙනෙකුත් නැහැ. ඉතින් ඇති තේරුමකුත් නැහැ. දැන් ලොකු දේශිකුත් නැහැ. ලොකු රාගෙකුත් නැහැ. දැන් වැඩේ තියෙන්නේ එතකොට එනවා වර පුදුමාකාර එන ගහන නිදිමත. වැඩේ තියෙන්නේ නිදිමතක් එන්න ගන්නවා. ඒ කියන්නේ මේ සක්මන් කරද්දි වැනෙනවා දෙපැත්තට. එයා දිහා බලන් ඉදී මේ සක්මන් මේ ඇවිදගෙන යද්දි නිදිමත එනවා කියලාකෝ. හිතා ගන්න බෑ ඒ නිදිමත ගතිය. මේ ඇඳේ ඉඳ කියන්නේ සක්මන් භාවනා කරන්නේ මෙහෙට වැනෙනවා මෙහෙට වැන්නවා මෙහෙට වැන්නවා මෙහෙට වැන්නවා කියන්නේ ඒ ඇඳ කියන්නේ හරියට නිකන් කැරක් මේ කලන් දාලා දැම වැටේ කියලා හිතෙනවා. ඒ වගේ සක්මන් මළුවේ බීල වගේ යන්න ගන්නවා. සක්මන් මළුවේ පවා නිදිමත. හිටගෙන නිින්ද යන ඇවිදගෙන නිින්ද යන ඇවිද නිදි. හිතා ගන්න බැරි නිදිමතක් එන්නේ ඒක කොහෙන් එන එකක්ද කියලා මේ ඇවිද නිින්දිය ගන්න පටන් ගන්නවා. ඒක වාඩි භාවනාව ශාලාවට ආවත් ඒ තරම්ම ඊට පස්සේ පුදුම විදියට මේ මහා හොරා කියන්නේ අය අර ඔක්කොම ටික හොඳට කරගෙන කාමයක් නැති කරගෙන ව්‍යාපාදයක් නැති කරගෙන හැබැයි මේ ඇවිල්ලා මේ කුසීතකම මේක තද බන්ධනයක්. මේක හදාගත්තොත් හරි අමාරුයි කඩන්න. ඒ කියන්නේ ඒකයි කියන්නේ භික්ෂුනාථට කියන්නේ දවල් දානේ වලදලා ඇඳ පැත්තට යන්න එපා. ගියොත් ඕක හදාගත්තොත් ඔය ඇඳ කාපු ගමන් ඇඳේ පොඩි ඇලර්ට් එකක් දාගන්න ගියොත් ඕක ගලවන්න අම්මා මුත්තා කිව්වත් හරි අමාරු. ඒ තරම් අර ගැහණියට පිරිමියට බැඳෙනවා වගේම බැඳෙනවා නින්දට. බැඳෙනවා ඔය අමුතු නිකන් අර නිකන් ඒ නින්ද තියෙන ජොලියට. ඉතින් ඒක කොහොම වෙනවද? ඒ තරම්ම ඇඩික්ට් ඒ තරම්ම මද්‍රව්‍ය නැත්තම් ඕකට ඇඩික්ට් වෙනවා ඊළඟට නින්දට. මොකක්වත් නැත්තම් අද්‍රව්‍යයක්වත් නැත්තම් බැඳෙන්න ගෑණි එක්කත් පිරිමි එක්කත් නැත්තම් ඊට පස්සේ ඉන්න ගැහණි තමයි ඔය පිරිමි තමයි. පස්සේ ඉන්නේ ඕක. ඕකට තරම් සැපයක් නැහැ. ඊට පස්සේ මොනවා කරත් ඕක තමයි යවුනේ ඊට පස්සේ. කොයි වෙලේද යන්නේ ගිහිල්ලා ඇදට ගිහිල්ලා ඒ නිකන් ඇල වෙලා ගිහිල්ලා ඉන්න. ඉතින් ඒකයි බුදුහාමුදුරු කියන්නේ. ඉතින් ඒ නිසා හොඳට කාලා දවල්ට හොඳට කාලා කුස පුරා ඇදිදාකල් කාලා සැපේ නිකන් කාලා නිදියන්න පටන් ගන්නවා. කාලා බුදියන්න පටන් ගන්නවා. අලස සැපේ අලසයි කම්මැලි. නිකන් අලස කම්මැලි එදෙමි වාසය කරනවා. ඉතින් ඒක බුදුහාමුදුරු කියන්නේ මේ මනස ආවට පස්සේ අස්ත කුසීත වස්තු කියන ඒ කම්මැලි කෙනාට හදා ගන්නවා. එයා අපි තුමු දැන් දවල්ට අද කෑම නැහැ කියලා කියනවා. අප්පු අද නම් භාවනාවට යන්න අද හරියට කෑවේ නැහැ නේ අප්පා උදේට. අද දාට පොඩ්ඩක් රෙස්ට් නිදිය ගත්තොත් මොකද කෑවේ නැහැ නේ අද උදේට. මේ කාපු නැති එක අරමුණු කර ගන්නවා. හොඳට කාපු දවසට අම්මෝ අද නම් බඩ බැලෙන්න ගෑවා පොඩි රෙස්ට් එකක් ඕනේ පොඩ්ඩක් දෙන්න වෙලාව. පොඩි වෙලාවක් ඇලර්ට් එකක් දාලා එන්න කියලා ඔන්න ඒ කාපු එක අරමුණු කරගෙන බුදිය ගන්න යනවා කියනවා. ඊට පස්සේ කියනවා කොහේ හරි ගමනක් යද්දී අම්මෝ අද නම් භාවනාවට කියලා සක්මන් කර මහන්සි වෙන්න බෑ. අද රෑ ගමන හෙට උදේ ගමනක් යන්න තියෙනවා. පොඩි රෙස්ට් එකක් ගන්න ඕනේ හොඳට ඇඟට. ඊට පස්සේ ගිහිල්ලා ආපු ගමන් කුසීතිය හිතනවලු අම්මෝ දැන් මේ අද මහන්සි වෙනවා හොඳටම. අද නම් බෑ ඕල් එකට එන්න උදෙත් බෑ. අද නම් බෑ භාවනා ශාලාවට යන්න. මේ අද හොඳට වැඩ කරලා මහන්සි. අද ඕනේ රෙස්ට් එක. අද ඇඳේ ඇලවෙන්න ඕනේ. කියලා වැඩක් කරලා ඉවර වෙච්ච ගමම් වැඩක් කරලා ඉවර වෙච්ච ගමම්ම අද නම් හරි මහන්සි ඇලයක් දාන්න ඕනේ කියලා ඔන්න ඇඳ හොයනවලු. ඒ අර විනිබද්දට අහුවෙලා. අර නිදිමත් තණ්හාවට අහුවෙලා. එයාට තේරෙන්නේ නැහැ එයා ඉන්නේ කොහෙද මේ කාම තණ්හාව වගේම තණ්හාවක් මේ. මේක මහා හොරාට අහුවෙලා ඉන්නේ. මහා හොරාට අහුවෙලා ඉන්නේ පොඩ්ඩක් මහන්සිච්ච ගමක් ඇද. පොඩ්ඩක් කොහරි ගමනක් ගියපු ගමන් ගිහිල්ලා ආව ගමන් දැන් බෑ. කමර යන්න තියදී හෙට ලබන මාසෙනේ දැන් තියා රෙස් කරනවා.
දැන් තියා රෙස්ට් කරලා වැස් තියෙනවා. ගිහිල්ලා ඇවිල්ලත් මාස ගාණක් රෙස්ට් කරනවා. ඊට පස්සේ කියනවා පොඩි හෙම්බිරිස්සාවක් හැදීගෙන ඉදී කියනවා ලම්මාට ඉතින් අද නම් ඕල් එකට යන්න බෑ. අද නම් දේශනාව වලට යන්න බෑ. පොඩි අද මට හෙම්බිරිස්සාව පොඩි මේ බඩේ එක්කම පොඩි හෙම්බිරිස්සා. අකෝ මේ හෙම්බිරිස්සාව ගෙදර ඉන්න කාලේ අපි බලන්න හෙම්බිරිස්සාව ලෙඩක්ද අපිට. අපි මේ හෙම්බිරිස්සාව කියලා එකක් දන්නෙත් නෑ පොඩි කාලේ ඒ ඇසේ වැස්සේ නටනවායි මේ මෙහෙට ඇවිල්ලා චූටි හෙම්බිරිස්සාවක් ඇදෙද්දි මෙන්න දේශනාවට එන්නේ නැහැ භාවනාවට එන්නේ නැහැ මොකක්වත් නැහැ හරි අමාරුයි ලෙඩ මේ පොඩි බගයක එක්කමක් ඇතුළට පස්සේ ඕකල්ලම් මේ නටන ඇරිල්ල උතු අම්මෝ බඩ රිදෙනවා වෙන්නේ නැහැ එන්න නම් බෑ ඒ බැලින්නම් ඇඳේ කානිදි කාලා නිදියන්න තියෙනවා ඉතින් ඒක තමයි කුසීතය හොයාගන්න තියෙන විස්තරය කියනවා පොඩි දෙයක් හෙම්බිරිතාවට යනවා අයියෝ හෙම්බිරිතාවට බේත් ගන්න හොඳයි ඕක හෙම්බිරිතා කියලා තමයි ඔය පොඩ්ඩක් ඔය යංගේ තියෙන විෂය යවන්නේ ඉතින් ඕකට බෙහෙත් ගන්න හොඳ ලෙඩ දෙම්බිරිතාව. ඉතින් එතකොට ඒකටත් බෙහෙත් ගන්න ඕනවා. ඒකටත් ડોක්ටර් කෙනෙක් හොයාගෙන යන්න හදනවා. මේ නිකන් ගණන් ගන්න නැති ලෙඩ වලට මෙහෙට ආවට පස්සේ ડોක්ටර් හොයාගෙන යන්නවයි ඉතින්. කියලා බලන් ඉන්නේ මොනවා මේ ඇති දෙයක්වත් නෑ බැලින්න. නිකන් ඒතකොට ડોක්ටර් නිකන් ප්ලාසිබෝ ටිකක් දෙනවා. නිකන් පාට පෙති ටිකක් දෙනවා. ඒතර හිත හරි හරිනේ හරිනේ දැන් මම බෙහෙත් බොනවා කියලා හරි නිකන් හිත රවට්ට ගන්න. ඉතින් අන්නේ වගේ විහිළුවක් මෙතන යන්නේ මේක අස්සේ තියෙන වෙන ප්‍රශ්නයක්. ඒක පේන්නේ නැහැ අපිට. ඒක අස්ත කුසීත වස්තුව මේ බැඳීමක් තියෙන්නේ, තණ්හාවක් තියෙන්නේ. නින්දට ආසයි, නින්ද සැපේට ආසයි. කුසීතකමට ආසාවක් තියෙන්නේ. බුබ්බඩකමට ආසාවක් තියෙන්නේ. ඒක වෙන්නන්නේ නැතුව වෙන මොකද්දෝ බයිලාවක් කියනවා. ඉතින් එතකොට ඊට පස්සේ දැන් ඔන්න පොඩි ලෙඩක් හැදීගෙන ආවත් අම්මෝ දැන් බඩ රිදෙනවා අද නම් හෙම්බිරිස්සාව එන්නේ නම් බෑ. නැත්නම් ඔන්න හොඳ වෙච්ච ගමන් අම්මෝ දැන් මේ හොඳ වේගෙනනේ යන්නේ. දැන් පොඩි තව දෙන්න රෙස්ට් ටිකක් ගන්න ඇඟට. නැත්නම් ආයෝක වැඩි වෙන්න පුළුවන් කියලා මේ හොඳ වේගෙන යද්දි ඔන්න ආයේ කියනවා දැන් හොඳ වේගෙන යන්නේ තව පොඩි රෙස්ට් කරන්න කාලයක් ඕනේ. එහෙමල එහෙම ඉල්ලන්න පටන් ගන්න. කුසීතයාගේ හැටිම කියනවා ඒකේ තණ්හාවට බැඳිච්ච කෙනා. කුසීතකමට බැඳිච්ච කෙනා ඒ හිත ලස්සනට ඕව හදලා කියනවා. ඊට පොඩි සීතලක් ආවත් කියනවා අම්මෝ අද නම් එන්න හිටිය හාමුදුර හෝල් එකට මේ මාර සීතලයිනේ. නැත්තම් එන්නමයි මං හිටියේ මේ සීතල අප්පා එළියටවත් එන්න බෑනේ මේ සීතල අල්ලගෙන තවත් ඇඳේ පුදියලා බැලින්න සීතලක් කියන එකක් අර ඇති සීතලක් මේ නෑනේ මේ මොන සීතලක්ද අර වින්ටර් තියෙන කැන්ඩා වගේ කියොත් ටිකක් හරි කියන්න පුළුවන් අර 50 විතර බහිනවානේ මේ සෙල්සියස් එතකොට අන්න ඒ වගේ රටක නම් ඔන්න කිව්වත් කමන්නේ එන 50කට විතර යද්දි මේක ඇති සීතල මොකක්ද මේ තියෙන සීතල මොකද්ද කියලා තේරෙනවා. එතකොට ඒක චූටි එකක් අල්ලගෙන නෑ පොඩ්ඩක් සීතලයි නැත්තම් එනවා. නැත්තම් ඉතින් කියනවා අම්මෝ හාඳුරෝ මේ රස්නේ අල්ල ගන්නවා. මේ රස්නේ නැත්තම් මම හෝල් එකන බෑනේ අපා අවදාවලට එන්න මේ රස්නේ. මොනවා හරි ඔය මොකක් කුසීතයට තියෙන එක රස්නේ අල්ල ගන්නවා. ඒක සීතල අල්ල ගන්නවා. ඒක කොහේ හරි ගිහිල්ලා ගමනක් යන්න දිනවා. ඊළ ගිහිල්ලා ආපු ගමන් අද නම් බෑ. එහෙම නැත්තම් බඩගිනි අද කෑවේ නෑ හින්දා බෑ. නැත්තම් අද කෑව වැඩි හරි නිදිමතයි. ඉතින් ඔය ඔක්කොම අල්ල ගන්න. ඔය යට තියෙන්නේ අෂ්ට කුසීතවතු කියන්නේ ඔය ටිකට. ඒ කියන්නේ යාගේ අස්සේ තියෙන්නේ බුබ්බඩකට කම්මැලිකමට බැඳිලා. නින්දට බැඳිලා. ඇඳට බැඳිලා. ඇඳ මතක් වෙනවා නිකන් ඇඳට පුදුම ඇලිලා තියෙන්නේ. ඉතින් එතකොට ඒක තමයි ඒක තණ්හාවක් ඉතින්. ඒ වීරවන්තය සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියන අෂ්ට නෑ බුදුජානක විස්තර කරනවා. වීරවන්තය එමනේ මේ කණ්ඩ නැත්තම් කියන අම්මෝ අද නම් හොඳට පරියන්ක කරන්න පුළුවන්. මොකද අද බඩ පිරিলা නෑනේ. අද හරි සැහැල්ලුයි ඇඟට කැම නැති ඉඳ අද වැඩිපුර සක්මන් කරනවා පරියන්ක කරන. ඇඳ පැත්තට යන්නේ. එහෙමමයි දෙන්නේ. රන්න වීරවන්තයා රිද නැති. ඊට යාට හොඳට කාවදර අම්මෝ අද හොඳට කෑවා අද හොඳට සක්මන් කරන්න ඕනේ ඇඟේ තෙල් ටික යන්නත් එක්ක. හොඳට පරියන්කේ දෙන්න ඕනේ. හොඳට මේව කරන්න ඕනේ. අර එයා ඒ අරමුණම ගන්නවා. එයාට තණ්හාවක් නැහැ කුසීතකමට. එයාට කම්මැලිකට ඇඳට තණ්හාව නැහැ. ඒ නිසා එයා ඒ අරමුණම වීරය කරනවා. කොහේ හරි ගමනක් යන්න දෙනවා හිතන්න මේ ට්‍රිප් එක ගියොත් එහෙම මේ ඉන්දියාවේ ගියොත් එහෙම මට මගේ බණ භාවනා කටයුතු පරක්කු වෙන්න පුළුවන්. ඒ නිසා වැඩිපුර කරගෙන යන්න ඕනේ මේ බෙදස් ටික. යන්න ඉස්සෙල්ලා වැඩි කරනවා. ගිහිල්ලා ආවත් අම්මෝ මට අද පොඩ්ඩක් පරක්කු වුණා නිසා අද දැන් මට හරි හවස පරියන්කට එන්න බෑනේ මේ නුවර ගියේ හින්දා අද මම රෑ පැය දෙකක් කරනවා එහෙනම් ඒ වෙනකොට. කියලා අර පරක්කු වෙච්ච එක ගැන හිතලා වැඩිපුර කරනවා රෑට. අපි නෑනේ අම්මෝ හරි මහන්සි රෙස් කරනවා අප්පා කියලා රෑටත් නිදි ගන්න ඉක්මන්නේ. නෑ අර වීරවන්ත කෙනා යා ගන්න ඒක අනිත් පැත්තට. ඒක අනිත් පැත්තට අරගෙන ඩබල් වීරය කරනවා. ඊට පස්සේ යා දන්නවා ලෙඩක් හැදීගෙන ඉතින් මේක හෙම්බිරිසා වැඩිලා උනට ගියොත් මට කරගන්න හම්බෙන්නේ නෑ භාවනා ටික සක්මන් ටික. ඉතින් මම වැඩිපුර මේක වැඩි වෙන්න ඉස්සලා වැඩිපුර භාවනාවට යනවා. වැඩිපුර සක්මන් කරනවා.
ලෙඩේ හොඳ වෙද්දි එයාට ඉතින් අම්මෝ දැන් මේ හොඳ වේගෙන ඉන්නේ මට මේ හින්දා මිස් වුණා. දේශන ටිකක් මිස් වුණා, භාවනාව මිස් වුණා. ඒ නිසා මම මේක වැඩි කරන්න ඕන. හොඳ වේගෙනදී පටන් ගන්නවා ආයි ඩබල් වීර්ය කරලා. ඉතින් අර සීතල රස්නෙත් එහෙම ඒක හාමුදුර කෙනෙක් හිටියලු උන්වහන්සේ තද සීතලක් එද්දි එළියේ භාවනා කරනවා. අහනවලු ඇයි හාමුදුරනේ ඔබ වහන්සේ මෙච්චර සීතලේ එළියේ හිම වැටෙන සීතලේ එළියේ ඔච්චර භාවනා කරන්නේ කියලා. කියනවලු නම් මම සීත නරක හිතනවා. මම සංසාරේ කොච්චර සීත අපාය වලට යන්නේ නැද්ද? තව මේ ධර්මයේ මේ ජීවිතේවත් මේ ලැබුණ වෙලාවෙවත් මේක ප්‍රත්‍යක්ෂ කරගත්තේ නැත්තම් තව සීත නරකවල කොච්චර ආත්ම ගානක් විඳින්න වෙයිද? මං ඒ සීත නරකේ සිහිපත් කරලා වීරිය වඩනවා කිව්වා මේ සීතලීලා. උන්වහන්සේ තද රස්නේ තියෙද්දි එළියේ භාවනා කරනවා. ලෑනුනේ හාමුදුරනේ මෙච්චර පිච්චෙන රස්නේක ඇයි ඔහොම භාවනා කරන්නේ එළියේ කියලා. කිව්වලු මේක මොකද්ද මං සසර තුල අවීචි මහා නරකේ කොච්චර විදවන්නද පිච්චෙන්නේද? මේ ධර්මය අවබෝධ කරගන්න නැතුව මොනවා හරි තණ්හා වලින් මැරුණොත් මැරෙන වෙලාවේ මොනවා හරි තණ්හා තිබ්බොත් ඔකට ගියොත් තව කොච්චර ගිනි ගන්නේද? ඒ නිසා ඕකම මම ඒ පිච්චිල්ලම අරමුණු කරන් වීරිය වැඩි කරගන්න. කියලා අන්න බලන්න ඒ එකම තණ්හාව නැති කෙනාගේ හැටි තණ්හාව ඇති කෙනාගේ හැටි. අන්න එතකොට අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මේක අපිට ලොකු ගැටලුවක්. හැබැයි භාවනාවේ හොඳට සිහිය හදාගන්න සිහිය තියෙන කෙනාට නිින්ද යද්දි තමන් ඉන්නේ කුසීතකමේ කියලා අල්ලන්න පුළුවන්. හැබැයි ඒකට හොඳ සිහියක් ඕන. නැත්තම් අපි නිින්දට ගිහිල්ලා ඉවරයි. මේ කුසීතකම තියදී සිහිය තියෙන කෙනාට දැන් මේ කුසීතකම එන්න යන්නේ. දැන් මේ කුසීතකම කියලා එතන අල්ලන්න සිහිය එනවා. සිහිය આવොත් ඒක කඩන්න පුළුවන්. කඩන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හැබැයි ඉතින් ඒ නිසා මෙන්න මේකත් අපි තේරුම් ගන්න ඕනේ කතාවක්. මොකද අපි දන්නේ නැතුවට අන්තිමට රූප තණ්හාව වගේම කාම තණ්හාව වගේම මේකත් හිතේ තියෙන විනිබන්ධ ගතියක්, හිත බැඳෙන ගතියක්, හිත ගිහිල්ලා අල්ලන ගතියක්. මෙන්න මේ කියන මේ කුසපුරා භික්ෂුව කුසපුරා අයිතිතා වළඳලා නිින්දෙන් ලැබෙන සැපේට කලාබුදි කානීති වැඩේට පටන් ගන්න ස්පර්ශ සැපේ. ඒකත් හැබැයි පංචකාම සැපයම තමයි. ඒ අන්තිමට බැලිනා ඒකත් ස්පර්ශ සැපයක්. කයර දැනෙන පහසුකමට ඇලිලා. කය අල්ලස සැපේ එදෙමින් වාසය කරනවා. ඕන සාරිපුත්තාරෝ දැන් මෙතන හතරක් පෙන්නවා. පස්වෙනි එක පෙන්නන්නේ තවද මහණෙනි භික්ෂුව එක්තරා දිව්‍ය ලෝකයක සිත පීඨවාගෙන බඹසර වාසය කරයි. එනම් මේ සීල වෘතයෙන් හෝ තපසින් හෝ බඹසරින් හෝ දෙවියෙක් වන්නෙමි අන්‍ය වූ දෙවි කෙනෙක් වන්නෙමි මහණෙනි මේ භික්ෂුව එක්තරා දිව්‍ය ලෝකයක සිත පීඨවාගෙන වාසය කරයි නම් එනම් මම මේ සීලෙන් වෘතයෙන් හෝ තපසින් බඹසරින් හෝ දෙවියෙක් වන්නෙමි අන්‍ය වූ දෙවි කෙනෙක් වන්නෙමි එකල්ලි කෙලෙස් තවන වීරයෙන් යුතුව නැවත නැවත යෙදෙමින් දැඩි වීරයෙන් යුතුව ධර්මයේ හැසිරෙන්න ඔහුගේ සිත නොනැමේ. යමෙකුගේ සිත කෙලෙස් තවන වීරයෙන් යුතුව නැවත නැවත යෙදෙමින් දැඩි වීරයෙන් යුතුව ධර්මයේ හැසිරෙන්න යම් කරුණකින් නොපැළඹෙයි නම් මෙසේ ඔහුගේ සිත බැඳී ඇති මේ පස්වෙනි බන්ධනය. හරි විතර පස්වෙනි එක තමයි ඒක පෙන්නන්නේ. ඒ කියන්නේ අපි භාවනා කරනවා බලන්න ඒකෙදි ලංකාවේ හැබැයි ගොඩාක් තියෙන දෙයක්. කියන්නේ ඇහුවොත් අපි මේ සිල් රකින්නේ ගොඩක් අය එහෙම මේ ජීවිතේ නිවන නෙමෙයි. මෙතන නෙමෙයි මේක ලබලා තාවතින්සේට යන්න. සුගතියට යන්න බුදුහාමරේක විපාක කියලා තියෙනවා. බලන්නකෝ දිව්‍ය ලෝකේ ප්‍රාර්ථනා කරන පින්කම් මේ වර්ණනා කළා නැහැ මෙතන. ඒක තණ්හාවක් කියනවා. කොහේ හරි මේ මොහොත ඇරෙන්න මෙතනින් එහා දෙයක් ලබන්න. දැන් දිව්‍ය ලෝ දැන් නිවන කියන එක ඒක තණ්හාවක් වෙන්නේ නැහැ. හේතුව මොකද නිවන කියන්නේ මගේ යථා ස්වභාවය දැකීමට ඇති කැමැත්තක්. ඒක දෙයක් ලබා ගන්න යන එකක් නෙමෙයි. තණ්හාවක් ගන්නට වැටෙන්නේ නැහැ. මේ ජීවිතේ කවුරු හරි සත්‍ය අවබෝධ කරන්න ගන්න උත්සාහය තණ්හාව කියන්නේ මම යම් බලයක් හදාගන්න. මම යම් කෙනෙක් බව තව ස්වභාවයකටපත් වෙන්න. මම මේ වගේ ධනය හදා ගන්නවා ප්‍රසිද්ධ කෙනෙක් වෙනවා මම මේ වගේ කෙනෙක් වෙනවා කියලා කියන එක තණ්හා ගොඩට වැටෙන දෙයක්. හැබැයි දැන් නිවන් දකින්නවා කියන එකේ මම මගේ යථා ස්වභාවය දකින්නවා කියන එක තණ්හාවක් නෙමෙයි. ඒක ඇවිල්ලා මගේ කැමැත්තක්. මම තව කෙනෙක් බවට පත් වෙන්න හදනවා නෙමෙයි. තව දෙයක් ලබා ගන්න යනවා නෙමෙයි. තව තැනකට යන්න හදනවා නෙමෙයි. මගේ යථා ස්වභාවය මේ මොහොතේ මගේ යථා ස්වභාවය දකින්න තියෙන කැමැත්ත ඡන්දය. ඒ කියන්නේ ඡන්දං ජනේති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති. සිතේ කැමැත්ත ඇති කරගන්න නිවන් දකින්න ඒ රසකේ වීරය කරන්න හිත දැඩි කරන්න සිත දැඩි කරන්න කියලා ඡන්දං ජනති කියන්නේ කැමැත්තක් ඇති කරගන්නවා. විරියං ආරභති වීරය ආරම්භ කර චිත්තං පග්ගණ්ණාති. සිත දැඩි කරනවා ඒ වගේම දැඩි වීරය කරන්න පදහති. දැඩි වීරය කරනවා. ඒක බුද්ධ ආගමේ පා කියන්නේ.
හැබැයි දැන් මෙතන මේ කියන්නේ මේ දිවි මේ පින් රැස් කරගෙන දිව්‍ය ලෝකේ යන්න පින් බලන්නකො සමහර අය මේ දන් දීලා පවා සිල් එකලා පවා මේ දිව්‍ය ලෝකේ යන්න සිල් රකින්නවා. දිව්‍ය ලෝකේ යන්න භාවනා කරනවා. සුගතිය වල උපදින්න පින් දාන් දෙනවා. මේ ඔක්කොගේම තියෙන ආයෙත් පංචකාමයේ විල්ලක්මයි. මීට වඩා සැප පංචකාමයක් මම ලබන්න ඕන. මීට වඩා හොඳ පංචකාමයක් ලබන්න ඕන කියලා මේ කාම තණ්හාවමයි තියෙන්නේ. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක් මෙහෙම කෙලස් තවන වීරයක් එන්නේ නැහැ. මේවා තියාගෙන සිල් රැක්කොත්. මේ වගේ යටි අදහසක් තියාගෙන දිව්‍ය ලෝකෙට යන්න. යටි අදහසක් තිබ්බොත් නේ දැන් අර එකපාරක විසාකාව අහනවනේ සිල් සමාදන් වෙලා ඉන්න පිරිසකින් කියලා ඇයි ඔයාලා සිල් සමාදන් වෙන්නේ? එක්කෙනෙක් කියනවා මම මේ සිල් ලකින්නේ මට හොඳ මහත්යෙක් ලැබෙන්න ඕන කියලා. ඒ ප්‍රාර්ථනාවෙන් මං අට සිල් ලකිනවා. තව කෙනෙක් කියනවා මම මෙන්න මේක ලබන්න. තව කෙනෙක් කියනවා මම සිල් ලකින්නේ ඊළඟ ජීවිතේ සුගතිය උපදින්න. සුගති පින් රැස් කරගෙන සීලය කියන පින රැස් කරන සුගතිය කියලා සුගතිය ඉඳන් නිවන් දකින්න. ඉතින් මෙහෙම අදහසක් දෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව තුල. බලන්න ඒ අතින් බැලුවාම ලංකාවේ කොච්චර පිටපොට පැල්ලද? කොච්චර මේ මූල දේශනාවේ තියෙන මුල් අරමුණම ඈත් කරගෙන. මුල් අරමුණ දැන් මෙතන කියන්නේ බුදුරජාණන් වහන්සේ මේක තණ්හාවක්. මේ දිව්‍ය ලෝකේ යන්න පින් රැස් කරනවා කියන්නේ. කියන්නේ මේ ඒ කියන්නේ තවද භික්ෂු එක්තරා දිව්‍ය ලෝකේ සිත පිහිටවාගෙන. කොහේ හරි දිව්‍ය ලෝකේ හිත පිහිටවගෙන බව. ඒ කියන්නේ යමක් දෙයක් කෙනෙක් බවට පත් වෙන්න. මීට වඩා පංචකාමයක් ලබන්න, බලයක් ලබා ගන්න, කීර්තියක් ලබා ගන්න. මොන හරි දෙයක් මම මේ ඉන්න තැනට වඩා දෙයක් දැන් නිවන් දකින්න කියන එකේ තියෙන ටික හලා ගැනීමලානේ තියෙන්නේ. ලබා ගැනීමලා නැහැ මෙතන. හදාගත්ත කීර්තියයි, හදාගත්ත බලයයි. ඒතර ඒකයි මම කිව්වේ ඒක තණ්හාව ගණිට දාන්න බෑ කියලා. ඒ හදාගත්තේ ඔක්කොම අතහැලා දැන් මෙතන තියෙන්නේ යම් කිසි කෙනෙක් මේම සිල් රකින්නවා, බණ භාවනා කරනවා. එක්තරා දිව්‍ය ලෝකෙක ඒක තවතිසා වෙන්න පුළුවන්. කොහේ හරි කමන්නේ. කොහේ හරි දිව්‍ය ලෝකෙක හිත පිහිටවාගෙන බඹසර වාසය කරනවා. එනනම් සීලෙන් වෘතයෙන් හෝ තපසින්. ඒ කියන්නේ මහාන වෙනවා නම් මොනවාරි දිව්‍ය ලෝකේ යන්න. දෙවියෙක් වන්නේ මම අන්නෝ දෙවි කෙනෙක් වන්නේ මං දෙවියෙක් වෙනවා මම මේ වගේ කෙනෙක් වෙනවා කියලා මේ භික්ෂුව එක්තරා දිව්‍ය ලෝකයේ සිට පිටවන වාසය කරන. එනම් මේ සීලයෙන් හා වෘතයෙන් හා තපසින් හා බඹසරින් හෝ දෙවියෙක් වන්නේ මේ. අන්න දෙවි කෙනෙක් වන්නේ මේ එකල්ලි. ඒක තමයි පස්වෙනි බන්ධනේ. පස්වෙනි තණ්හා. හොඳයි නේද අපි නම් අවසන් කරගෙන හැම දිනාටම